අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් දත සංවේදන මාධ්‍යයන් වල නියම මාධ්‍ය අවසන් කළා කලින් පාඩමේදී පුතේ. දැන් මේ පාඩමේදී අපි කතා කරන්නේ දත සම්ප්‍රේෂණ මාධ්‍යයන් වල නිදහස් අවකාශ එහෙම නැත්නම් නියම නොවන මාධ්‍යයන් ගැන unguided media ගැන. දැන් අපි දන්නවා guided media ගැන කතා කරද්දී අපි කතා කරවේ twisted fair wire, coaxial cable, ඒ වගේම fiber cable. මේ තුනම භෞතිකව දකින්න පුළුවන්, අල්ලන්න පුළුවන් වයර් වර්ග. නිසා අපි භෞතික මාධ්‍යයන් කියලාත් කියනවා. දැන් අපි කතා කරන්න හදන්නේ එහෙම මේ භෞතිකව අපිට දකින්න බැරි, අල්ලන්න බැරි නිදහස් අවකාශයේ ගමන් කරන සම්ප්‍රේෂණ මාධ්‍යයන් ගැන. ඒකයි මේකට අපි කියන්නේ නිදහස් අවකාශ මාධ්‍ය කියලා. මම කලින් පැහැදිලි කරා පුතාලට දැන් මතක ඇති අපි අර කතා කරපු සිග්නල් වර්ග වයර් එකක් භාවිතා වෙන්නේ නැතුව සාමාන්‍යයෙන් ගමන් කරන ඒවානේ. අපි මේ පැහැදිලි කිරීම බැලුවොත් භෞතික මාධ්‍ය යොදා ගැනීමකින් තොරව වායු ගෝලය අවකාශය හෝ ජලය වැනි මාධ්‍ය ඔස්සේ රැහන් රහිතව සංඥා ලෙස දත්ත සම්ප්‍රේෂණය කිරීම නියම නොවන මාධ්‍ය ලෙස හැදින්වේ. නියම නොවන මාධ්‍ය වලදී සම්ප්‍රේෂණය සහ ප්‍රතිග්‍රහණය ඇන්ටෙනා ඔස්සේ සිදුවේ. ඇන්ටෙනාව යනු විද්‍යුත් සන්නායක පද්ධතියක් වන අතර එමගින් විද්‍යුත් චුම්බක ශක්තිය විහිදුවීම හෝ රැස් කිරීම සිදුවේ. බහුලව භාවිතාව ගැනෙන සංඛ්‍යාත පරාස තුනක් තියෙනවා. අපි බහුලව භාවිතා කරන පරාස තුනක් තියෙනවා නියම නොවන මාධ්‍යයන් වලට අදාළ. ඒතර මේක ඇන්ටෙනාවකින් දෙනවා කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට පුතේ අපි ගත්තොත් දැන් සිග්නල් ටවර් එකක මෙන්න මේ විදිහට තමයි මේ ඇන්ටෙනා තියෙන්නේ මේ හතර පැත්තට ඔන්නෝම. දැන් මේකකින් කරන්නේ සිග්නල් විහිදවනවා. මේ විදිහට මෙහෙම ප්‍රදේශයක් පුරා විහිදවනවා මෙහෙම. එතකොට දැන් අර ගෙවල් වල තියෙන සාමාන්‍ය ඇන්ටෙනාවකින් කරන්නේ මේ එන සිග්නල් එකතු කරගන්නවා. මෙයා මෙහෙම ලොකු කලාපයක් අල්ලගෙන මේ එන සිග්නල් එකතු කරගන්නවා. මේගොල්ලෝ විහිදවලා එළියට යවන ඒවා ඇන්ටෙනාවක් එකතු කරගන්නවා. එතන මේ තමයි සිග්නල්. දැන් අපේ ජංගම දුරකථනයත් එහෙමයි. අපි ජංගම දුරකථනයත් මේ විදිහට තිබුණාට එකේ පොඩි මෙහෙම සිග්නල් එකක් එළියට යනකොට යනවා. අපි Wi-Fi කියලා එහෙම කියන්නේ. right? ඒතර Wi-Fi router එකකින් එන්නෙත් එහෙමයි. මේ විදිහට router එකක් ගත්තොත් එහෙම පුතේ මේ router එකෙන් මෙහෙම විහිදිලා එන්නේ. කාලාපයක් පුරාම යනවා. ඒ කියන්නේ කොහෙට ගියා සිග්නල් යන්නේ? පොඩියට පටන් ගත්තට මෙහෙම අර වේව් එකක් නේ. මෙහෙම වෙලා යනවා. අර ඈතට යන්න අඩු වෙලා ශක්තිය අඩු වෙලා යනවා. එහෙම නේද? ළඟදී ප්‍රබලතාවය වැඩිනේ. කුඩා නිසා වේගෙන් යනවනේ ෆ්‍රීකවන්සි එක. අපි කලින් කතා කරපු තර කොලයක් එහෙම වුණේ දුණ්ඩි කරලා අපි යවුවේ. ඒතර ඈතට යන්න ඒක නැති වෙලා යනවා. දැන් අපි Wi-Fi කලාපයකින් දුරට යන්න සිග්නල් නෑ. දැන් අපි Wi-Fi router එකක් හයි කරොත් එහෙම හරිද? දැන් Wi-Fi එකක් කියන්නේ වගේ සිග්නල් එකක් නෙමෙයි. දැන් අපි මේ විදිහට මේක මෙහෙම රවුමට යනවා පුතේ මේ. එතකොට අපිට මේ ඕනෙත් තැන කියලා සිග්නල් තියෙනවා අපිට. මේ ඕනෙම තැනකදලා අපිට සිග්නල් තියෙනවා. ඒක අර හැම විහිදිලා යන්නේ. දැන් මම ඕක කිව්වනේ මෙහෙම නේද? අර වතුර වලකට පොඩි ගල් කැටයක් දැම්මහම මොකද වෙන්නේ? මෙහෙම අර ශක්තිය රවුමට යනවා. ගිහිල්ලා මේ ළඟ තියෙද්දි ඒක සාමාන්‍ය විදිහට රැල්ලක් ගහලා කියන්නේ ඈතම තියෙන ඒවා හරි හිමින් ගමන් කරන්නේ. එසේ ඒක ආයි නැතිලා යනවා. දැන් ඕක තමයි හැම වෙලෙම වේව් එක වෙන්නේ විහිදුවනවා. වටේටම විහිදුවනවා දරුවනේ. ඒක තමයි සිග්නල් එක. ওই සිග්නල් එක තමයි අපි අල්ලන්න ඕනේ. හරි. එතකොට අපි දැන් මේ කතා කරේ එහෙමනම් ඔන්න දැන් ඔය නිදහස් අවකාශ මාධ්‍යයක් ගැන හරි එහෙනම් බලන්න නියම නොවන මාධ්‍යවලදී සම්ප්‍රේෂණය සහ ප්‍රතිග්‍රහණය ඇන්ටෙනා ඔස්සේ සිද්ධ වෙන්නේ නියම නොවන නිසා තමයි ඇන්ටෙනා ඕනේ වෙන්නේ ඇන්ටෙනාව යනු විද්‍යුත් සන්නායක පද්ධතියක් වන අතර එමගින් විද්‍යුත් චුම්බක ශක්තිය විහිදුවීම හෝ රැස් කිරීම සිදුවේ බහුලව භාවිතයට ගැනෙන සංඛ්‍යා පරාස තුනකී ඔන්න පළවෙනි එක ගුවන් විදුලි තරංග රේඩියෝ වේව්ස් දැන් ගුවන් විදුලි තරංග කිව්වට පස්සේ අපිට ටීවී එක රේඩියෝ එක ජංගම දුරකථන මේ ඔක්කොම ගුවන් විදුලි තරංග වලින් තමයි සිද්ධ වෙන්නේ සංඛ්‍යාතය මෙගාහර්ට්ස් 30 ඉඳලා ගිගාහර්ට්ස් 1 කියන පරාසය දක්වා පරාසයේ සංඥා සෞදිශා sannivedanaya සඳහා ගුවන් විදුලි තරංග මාධ්‍යය යොදා ගැනේ. Wi-Fi සහ Bluetooth ගුවන් විදුලි තරංග මත ක්‍රියා කරවීම සඳහා උදාහරණ වේ. එතකොට පුතේ අපි පාවිච්චි කරන Wi-Fi සහ Bluetooth කියන්නේ රේඩියෝ වේව්ස් මත පදනම් වෙලා නිර්මාණය වෙච්ච සංඥා වර්ග දෙකක්. දැන් Bluetooth උනත් ගොඩාක්
දුරකට ගෙනියන්නත් බෑ. ඒ වගේම Bluetooth වලින් ගොඩක් ලොකු දත්ත සම්ප්‍රේෂණය කරන්න බෑ. දැන් ඊට වඩා දියුණුයි Wi-Fi. දැන් Wi-Fi වලදී මොකද වෙන්නේ? ටිකක් දුරට යන්න පුළුවන්. හැබැයි දත්ත Bluetooth වලට වඩා වැඩි ප්‍රමාණයක් වේගෙන් ගමන් කරවන්න පුළුවන්. ඉතින් ඊට වඩා ප්‍රබලයි රේඩියෝ සිග්නල්. නේද? රේඩියෝ සිග්නල් ඊට වඩා ප්‍රබලයි දුරකට ගෙනියන්න පුළුවන්. ඒකට ටීවීත් ඒ විදිහම තමයි. හයි. එතන මේ තියෙන ඇන්ටනාවක්. මේ විදිහට ඇන්ටනාවකින් ඔන්න විහිදවනවා. එතන මේගොල්ලෝ මේ ඇන්ටනා වලින් මේව රැස් කරලා නරඹනවා. ඉතින් අපි ඕක දැන් අර කතා කරා කලිනුත් ඔය කියන්නේ අපි පළමු ඒකකයේදීත් ඔය කාරණා ගැන කතා කරා අපි මේ විදිහට සිග්නල් ට්‍රාන්ස්මිට් වෙනකොට මේවා අපි කොහොමද බලන්නේ? දැන් ටීවී එකක් අපිට පේන්නේ කොහොමද? එහෙම දැන් අපි දන්නවනේ පුතේ දැන් මේ විදිහට දැන් සමහර වෙලාවට එක ටවර් එකකින් channel දෙක තුන එන්න පුළුවන්. එහෙම වෙනවා. UHF VHF කියලා අපිට දැන් ඔය ටීවී වල සිග්නල් වර්ග දෙකක් ගන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරනවා. VHF UHF අපේ ඉදිරියේදී තියෙන දේවල්. දැන් very high frequency. VHF කියන්නේ very high frequency. UHF කියන්නේ ultra high frequency. ඔතනදී පුතේ දැන් ඔය UHF වලින් තමයි සිරස නේද? දේරන ස්වර්ණවාහිනී වගේ ඒ සංඛ්‍යාතය එන්නේ. VHF වලින් තමයි ITN, TNL රූපවාහිනී වගේ ඒවා යන්නේ VHF වලින්. ඒක very high frequency. ඒතර ultra high කිව්වහන් ඊට වඩා වැඩි ඉන්නේ වේගය. එතකොට ඉතින් ඔය towers එහෙනම් එක එක පැති වලින් එනකොට ඉතින් ඇන්ටනාවට ඔය සිග්නල් එන විදිහ අනුව තමයි අපිට මේ ටීවී එක බලන්න පුළුවන්. රේඩියෝ එකත් අහන්න පුළුවන්. එහෙමයි පුතේ. එතකොට ගුවන්විදුලි තරංග කියන්නේ හැම වර්ගයක්. ඉතින් ගුවන්විදුලි තරංගත් වර්ග තියෙනවා. විවිධාකාරී වර්ග තියෙනවා. නමුත් අර පොදුවේ ගුවන්විදුලි තරංග කියලා අපි එහෙනම් නිදහස් නියම නොවන මාධ්‍යයක් ඔන්න අපි උදාහරණයක් විදිහට ගන්නවා ගුවන්විදුලි තරංග ගැන. ගුවන්විදුලි තරංග වලින් පස්සේ එන්නේ පුතේ මේ ශුද්ධ තරංග සංඛ්‍යාත මයික්‍රෝවේව්ස්. මයික්‍රෝවේව්ස් කිව්වහම අපිට මයික්‍රෝවේව් එක හම්බ වෙනවා. මයික්‍රෝවේව් දුන, මයික්‍රෝවේව් යවන්න එක. ඒතර අපි ගොඩක් වෙලාවට මේවා දැන් නම් ඉවත් කරන්න කියලා තියෙනවා. නිකන් පිළිකාකාරක ඇති වෙනවා කියලා දැන් ලෝකෙන් මේ වෙනකොට භාවිතය අයින් කරපු එකක් තමයි මයික්‍රෝවේව් oven කියලා කියන්නේ. ඉතින් නමුත් දැන් මේවා භාවිත කරපු අය ඉන්නවනම් මේවා තාමත් වෙළඳපොලේ ගන්න තියෙනවා. මේ මයික්‍රෝවේව් එකකදී වෙන්නේ පුතේ මේ කෑම එකක් රත් කරගන්න එකනේ. නේද? මයික්‍රෝවේව් එකකට දාලා අපිට කෑම එකක් රත් කරගන්න පුළුවන්. කෑම එකක් හීට් කරගන්න අපිට කෑම එකක් අර අපි කියනවා දැන් අර අපිට බොයිල් කරගන්නත් ඒ කියන්නේ මොකක් හරි කෑම එකක් අර රස්නෙට හදාගන්න අපිට පුළුවන්කම තියෙනවා මයික්‍රෝවේව් එකකදී. ඒතකොට ඒක කරන්ට් එකට ගැහුවට පස්සේ ඒ ඇතුළ ළමයි අධික රස්නයක් අරන් එනවා. ඇතුළේ ප්‍රදේශයේ ඇතුළ ලොකු උෂ්ණත්වයක් හදනවා. ඒ උෂ්ණත්වයට තමයි මේක කෑම එක මේ හැදෙන්නේ. එතකොට ඒක හැදෙන්නේ ඇතුළේ ගින්දර දාලා නෙවෙයි. හරිද? ඇතුළේ මේ ගින්දර පත්තු කරලා ගින්දර වලින් එහෙම රස්නයක් එනවා නෙවෙයි. මේකේදී මයික්‍රෝවේව් තරංගයක් වේගයෙන් ගමන් කිරීම නිසා ඇති වෙන කම්පන ශක්තියෙන් තමයි මේක රත් වෙන්නේ. එතකොට අන්න එහෙම එකක් අපිට පේන්නේ නැහැ මේක අල්ලන්න බෑ මයික්‍රෝවේව් කියන තරංගේ. එන ශුද්ධ තරංග සංඛ්‍යාතය බලන්න. මේ සංඛ්‍යාතය ගිගාහර්ට්ස් එකේ ඉඳලා ගිගාහර්ට්ස් 40ක පරාසයකට. ගිගාහර්ට්ස් 1යි ඒ වගේම ගිගාහර්ට්ස් 40යි අතර පරාසයේ ශුද්ධ තරංග සම්ප්‍රේෂණයක් තියෙනවා. එහෙනම් දත්ත ගමන් කරනුවේ එක් රේඛාවකට. එක රේඛාවකට විතරයි ගමන් කරන්නේ. එබැවින් සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන එකිනෙකට දර්ශනය විය යුතුය. මොකද මේකදී දැන් මෙහිම සම්ප්‍රේෂණයේ මධ්‍යස්ථාන එකිනෙකට දර්ශනය වෙන්න ඕනේ. මෙහෙම මේ දිශාවට යන්න. ආයෙ එහෙම මෙහෙට එනවා. එහෙනම් දෙපැත්තට ගමන් කරන්නේ එහෙමයි. දෙපැත්තෙම ඒ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන දෙක face to face තියෙන්න ඕනේ. එකිනෙකට දර්ශනය විය යුතුයි. චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේදී මෙන්ම ලක්ෂයෙන් ලක්ෂයට දත්ත සම්ප්‍රේෂණය සඳහා යෝග්‍ය වේ. මොකද මෙතෙන්ට යන්නේ කෙනා ඒ ලක්ෂය ඉඳලා මේ ලක්ෂයට එනවා. මෙතන වේගයෙන් මෙහෙම ගමන් කරනවා. ඒ ගමන් කිරීම මත තමයි පුතේ එතන රස්නයක් ඇති වෙන්නේ. උෂ්ණත්වයක් හැදෙන්නේ. එතන මයික්‍රෝවේව් එකක් හදලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් මේ වගේ එකක් අපිට පුළුවන් මෙහෙමයි. මේක මෙහෙම මෙතෙන්ට යවනවා. එතනින් ඔක කොහොම මෙතෙන්ට එවනවා. නේද? දැන් එහෙම යවන්නත් පුළුවන්. ලක්ෂයකින් ලක්ෂයකට සම්ප්‍රේෂණය කරන්න දත්ත. මයික්‍රෝවේව්ස් වන යොදා ගන්න පුළුවන්. ඒ උදාහරණ අරන් බලන්න මම මයික්‍රෝවේව් එකකුත් මේ පුතාලට පෙන්වුවේ මොන වගේද කියලා දැනගන්න මයික්‍රෝවේව් එකක් කියන්නේ. එහෙනම් ඔන්න නිදහස් අවකාශ මාධ්‍යයක් යටතේ අපිට සුද්ධ තරංග පිළිබඳ පැහැදිලි අවබෝධයක් ආවා. ලොකුට ඉතින් අපිට ඒක අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මොකද්ද මේ ශුද්ධ තරංගයක් කියන්නේ කියලා මතක තිබුණා නම් ඇති අපිට. ඊට පස්සේ එනවා අදෝරත්න සංඛ්‍යාත ඉන්ෆ්‍රාරෙඩ් වේව්ස්. දැන් ඉන්ෆ්‍රාරෙඩ් වේව් කිව්වහම අපිට මතක් වෙන්නේ මේ රිමෝට් එක. ගෙදර අපි හැමෝටම රිමෝට් එකක් තියෙනවනේ ගෙදර. ඒකේ තියෙනවනේ පොඩි LED බල්බ් එකක්. ඔක කොහොම හැට කරලා බලන අයත් ඉන්නවා. රතු පාටට පොඩ්ඩක් පත්තු වෙනවා. ලයිට් එකක් වගේ නම් පත්තු වෙන්නේ නැහැ. ඔය ඉස්සරම මුල් කාලේ මොබයිල් ෆෝන් වල තිබ්බ ඉන්ෆ්‍රාරෙඩ්. දත්ත හුමාරු කරන්න. ෆෝන් එකට ෆෝන් එක එකලග තියන්න ඕනේ. ඈතින් තියලා බෑ. ඉන්ෆ්‍රාරෙඩ් ලයිට් දෙක එකලග තිබ්බහම පුතේ පොඩි සාමාන්‍ය දත්තයක් අපිට මේ පැත්තෙන් මේ පැත්තට හුමාරු කරගන්න පුළුවන්. ඉස්සරම. ඊට පස්සේ තමයි Bluetooth ආවා, Wi-Fi ආවා. අද ඉතින් මේ ඔක්කොම අයින් වෙලා නේද?
අද අපිට ඇත්තටම ඔක්කොම අන්තර්ජාලයේ මතම පදනම් වෙලා තියෙනවා. ඒතර ඉස්සර කාලේදී මේ වගේ දේවල් තමයි ඉතින් ඔය පාවිච්චි කරේ අපි. ඉතින් ඉන්ෆ්‍රාරෙඩ් වේව්ස් කිව්වට පස්සේ සංඛ්‍යාතයේ ගිගාහර්ට්ස් 300 ඉඳලා ටෙරාහර්ට්ස් 200ක පරාසයේ සංඥා සීමිත දුරක් සිදුවන ස්ථානීය ලක්ෂයට දත්ත සම්ප්‍රේෂණය සඳහා යෝග්‍ය වේ. මතක තියාගන්න මෙයා සංඥාවේ සීමිත දුරයි තියෙන්නේ. හරි පොඩි දුරයි ගෙනියන්න පුළුවන්. මේක දුරට ගෙනියන්න බෑ. මොකද දුරට ගෙනියන්න බැරි මේක බර වැඩි. ටිකක් හොඳ සංඥාවක්, බර සංඥාවක්. ඒතර සීමිත දුරක් සිදුවන ස්ථානීය ලක්ෂයට දත්ත සම්ප්‍රේෂණය සඳහා යෝග්‍ය වේ. කෙටි දුර දුරස්ත පාලක. කෙටි දුර දුරස්ත පාලක. කෙටි දුර දුරස්ත පාලක. රූපවාහිනී ආදිය. වල මෙන්ම රැහන් රහිත යතුරු පුවරු. පුතේ අපි වයර්ලස් කීබෝඩ් මවුස් පාවිච්චි කරනවා නේද කම්පියුටර් එකට. ගොඩක් ඒවා ඉන්ෆ්‍රාරෙඩ්. බ්ලූටූත් කියලා තමයි ගන්නෙ ගොඩක් ඒවා. බ්ලූටූත් එකක් තියෙනවා, වයිෆයි එකක් තියෙනවා, ඉන්ෆ්‍රාරෙඩ් එකක් තියෙනවා. එහෙනම් රැහන් රහිත ඔය කීබෝඩ්, මවුස් වගේ දේවල් මූසික පාලනය සඳහා මෙන්ම බොහෝ ද්‍රව්‍යමය අන්තර්ජාල සම්බන්ධිත උපාංගවලදීද අදෝරත්න කිරණ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයක් ලෙස යොදා ගනු ලැබේ. මොකද වයර් එකක් නැහැනේ. ඒක අපි කතා කරේ වයර් එකක් නැහැනේ. සාමාන්‍යයෙන් කිරණයකින් තමයි ගමන් කරන්නේ. දැන් ඉන්ෆ්‍රාරෙඩ් උනත් පුළුවන් පුතේ දැන් ගෙදර ටීවී එකට කෙලින්ම අල්ලන්න නැතුව මෙහෙම බිත්තියකට ඇල්ලුවත් වැඩ කරලා තියෙනවා. මොකද මේ ශක්තිය මෙහෙම බිත්තිය හැප්පිලා ඒ ඇන්ගල් එකකින් එනවා ලක්ෂයෙන් ලක්ෂයට. එහෙම කළා නැද්ද නේද? මෙහෙම අත තියලා හරවලා හදාලා ඇති ටීවී එක බිත්තියට තියලා හරවලා දාලා ඇති. මේක කරන වගේ වල්වලදී ගොඩක් අය. මම කෙලින් බලන්නේ නැතුව මෙහෙම අල්ලලා බලනවා. එහෙම ඉතින් නේද? අපි අත්දැකීම් තියෙනවනේ අපිට. එතකොට ඉතින් මේ ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ ඇත්තටම දැන් මේ අල්ට්‍රා වයලට්, විසිබල් ලයිට්, ඉන්ෆ්‍රාරෙඩ් කියලා තමයි එන්නේ. අල්ට්‍රා වයලට්, විසිබල් ලයිට් කියන්නේ අපිට පේන සීමාවනේ ලයිට්. එතකොට ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ අපිට ඒක පේන්නේ නැහැ. ඉන්ෆ්‍රාරෙඩ් කියන ඒවා පුතේ අපිට ටිකක් ඇඟ හරහපව අපේ යනවා. ඉන්ෆ්‍රාරෙඩ් වලින් බලනවා කියන්නේ ගොඩක් වෙලාවට. අපිට අර ඒක ටිකක් සංඥාව ටිකක් ඒක අර විශේෂිත සංඥාවක්. ඒක මට දැන් කියන්න දෙන්නේ නැහැ කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. මම මේවා පොඩ්ඩක් ඉගෙන ගන්න. අපේ විෂය නිර්දේශය තුළ පැහැදිලි කරන්න නැහැ. නමුත් පුතාලා පොඩ්ඩක් මේවා ගැන හොයලා බලන්න. දැන් මේ අල්ට්‍රා වයලට් කිව්වහම අල්ට්‍රා වයලට් කියන්නේ ඇයි ඒකට? ඒකේ පාට ඒ විදිහට ආවේ ඇයි? විසිබල් ලයිට් එකේ ඉඳලා ඉන්ෆ්‍රාරෙඩ් වලට වෙද්දි මේ කලර්ස් වෙනස් වෙන්නේ කොහොමද? ඒකෝන අන්න ඒ විදිහට නිකන් මේවා නිකන් හොයලා බලන්න. මොකද මේවා හරි ඉන්ටරෙස්ටිං මාතෘකා. එතකොට මේ වගේ දේවල් අපි සාමාන්‍ය ජීවිතේ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ දේවල්. එතකොට මේවා පුතේ ඔය YouTube එකේ ඕනි තරම් මේ දේවල් ගැන පැහැදිලි කරන වීඩියෝස් තියෙනවා. ඉතින් මේ පාඩම ඉවරනාට පස්සේ ඔය නම් සර්ච් කරලා පුතාලා මේක වැඩිපුර ඉගෙන ගන්න. ඒව තමයි අපේ ඔළුවට වදින්නේ. ඒ වැඩිපුර ඉගෙන ගන්න අමතර දැනුම තමයි අපිට හැම වෙලෙම එදිනෙදා වැදගත් වෙන්නේ. අපිව අර නිකන් අර විශ්වාසනීයව අපිව ස්ථාවර කරන්නේ අන්නේ අමතර දැනුම. ඒ නිසා අර සිලබස් එකකටම කොටු වෙන්නේ නැතුව සිලබස් එකත් ඉගෙන ගන්න ගමන් ඒ සිලබස් එකට අදාළ වපසරියේ තියෙන අමතර කාරණා පුළුවන් තරම් ඉගෙන ගන්න උත්සාහ කරන්න. මොකද හැමදේම පුතේ අපි කියලා දෙනකම් බලන් ඉන්නේ නැතුව හැමදේම පාසල තුල කියලා දෙනකම් බලන් ඉන්නේ නැතුව සිලබස් එක තුල ඇති දේවල් ඉගෙන ගත්තට පස්සේ එතනින් එහාට සෙල්ෆ් ස්ටඩි කරලා ඉගෙන ගන්න එක පුතාලට බාරයි. මොකද දැන් අපිට උගන්වන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. අපිට මේ ලෝකයේ තියෙන සමස්ත දැනුමම එකතු කරලා උගන්වන්න බෑ පුතේ. ඒක එතකොට එක එක්කෙනාට එක එක විදිහට තමයි ඒක තේරෙන්නේ. එතකොට අපි කරන්නේ ගයිඩ් එකක් දෙනවා. එතකොට මේ ගයිඩ් ලයින් එකට අනුව අපි අදාළ කොටස් පැහැදිලි කරනවා, උගන්වනවා. ඊට පස්සේ දරුවෝ දැනගන්න ඕනේ ඒ හරහා Tamanට අවශ්‍ය ප්‍රමාණයන් වලට බාහිර කරුණු සොයාගෙන යන්න. ගිහිල්ලා ඒවා ඉගෙන ගන්න. ඒවත් නෝට් එකට එකතු කරගෙන ලස්සනට නෝට් එක හදලා නේද? එහෙම ක්‍රමවත්ව වැඩ ටික කරගෙන යන්න. හරි. එහෙනම් ඉතින් ඔන්න දැන් අපි නිදහස් අවකාශ මාධ්‍ය තුන කතා කරා. අපි එහෙමනම් ඉස්සෙල්ලාම කතා කරේ කවුද? රේඩියෝ සිග්නල් ගැන කතා කරා. ඊට පස්සේ මයික්‍රෝවේව්ස් ගැන කතා කරා. ඔන්න දැන් අදෝරත්න සංඛ්‍යාත ගැන ඉන්ෆ්‍රාරෙඩ් වේව්ස් ගැන කතා කරා. ඒතර අපි දැන් ඔන්න මේ තුන් දෙනා ගැනම සාකච්ඡා කරා. ඔය අවසන් කරේ අපි මෙන්න මේ කොටස. එහෙනම් ට්‍රාන්ස්මිෂන් මීඩියා ගයිඩඩ් සහ අන්ගයිඩඩ් විදිහට බෙදුවා. ගයිඩඩ්, ෆයිබර් ඔප්ටික්, ට්විස්ටඩ්, කොක්ෂෙල් කියලා ගත්තා. අන්ගයිඩඩ්, රේඩියෝ වේව්ස්, මයික්‍රෝවේව්ස්, ඉන්ෆ්‍රාරෙඩ් කියලා ගත්තා. එහෙනම් ඔන්න ඒ විදිහට ඔය තුන තමයි තුනින් තුන කොටස් 6කට අපිට බෙදලා ට්‍රාන්ස්මිෂන් මීඩියා කියලා හදලා දුන්නේ. එහෙනම් දැන් මේ කොටස ඔන්න සම්පූර්ණයෙන්ම අවසන් වුණා. දැන් පුතාලට අවබෝධයක් තියෙනවා ට්‍රාන්ස්මිෂන් මීඩියා කිව්වහම ගයිඩඩ් වර්ග තුන මොනවද? අන්ගයිඩඩ් වර්ග තුන මොනවද? මේවා එකිනෙකට වෙනස්කම් මොනවද කියන අවබෝධය. හරි. එහෙනම් දැන් අපි යන් ඉස්සරහට අපි දැන් කතා කරන්න යන්නේ සංඥා ගුණාංග සහ ලක්ෂණ. සංඥාවක ගුණ ඒ වගේම ලක්ෂණ. දත්ත සම්ප්‍රේෂණ හැකියාව කෙරෙහි බලපෑ හැකි සම්ප්‍රේෂණ මාධ්‍යවල වැදගත් සහ ලක්ෂණ කිහිපයකි. දත්ත සම්ප්‍රේෂණ හැකියාව කෙරෙහි බලපාන්න පුළුවන් සම්ප්‍රේෂණ මාධ්‍යවල වැදගත් ලක්ෂණ කිහිපයක්.
ඔන්න පළවෙනි එක ගුප්තතාව latency. ගුප්තතාව එහෙම නැත්නම් latency. මොකද්ද මේ ගුප්තතාවය එහෙම නැත්නම් latency කියලා කියන්නේ? දැන් ඔය latency කියන වචනේ පුතේ අපි අන්තිම අකුරු ටික කැපුවොත් late. late වෙනවා. නේද? You are too late. අපි එහෙම කියනවා. ඒ කියන්නේ late පරක්කුයි. ඔයා පරක්කුයි. ඒ කියන්නේ මේ late නේද? මං අද චුට්ටක් late වෙයි. අපි මේ late කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ ප්‍රමාද වෙනවා කියන්නේ. latency late කියන එක ඇතුලේ latency ගුප්තතාවය පමාව කියලාත් මේකට කියනවා. මේකට තව නමක් කියනවා පමාව. පමාව. එහෙනම් මේ latency කියන්නේ ප්‍රමාදයට පුතේ. ප්‍රමාදයට. ඒක අපි ඒකට තමයි ගුප්තතාවය කියන්නේ. දැන් මේක ගුප්තයි කියන එකම නෙවෙයි ඔකේ තේරුම. ගුප්තතාවයේ latency කියලා කිව්වහම පමාව. ප්‍රමාදය එහෙම මතක තියාගන්න. මොකද නැත්තම් මේ වචන අපිට තේරුම් ගන්න අමාරුයිනේ. පමාව ප්‍රමාදය ওই විදිහට. ගුප්තතාවය යනු සම්ප්‍රේෂක විසින් බිටුවක් සම්ප්‍රේෂණය කිරීම සහ එම බිටුව වාතය ඔස්සේ සම්ප්‍රේෂණය ආරම්භ වීම අතර ඇති පිළිගත හැකි උපරිම ප්‍රමාදයයි. අර ටිකක් ඇඩ්වාන්ස් කාරණාවක්. ගුප්තතාවය කියලා කියන්නේ සම්ප්‍රේෂක විසින්. මෙන්න සම්ප්‍රේෂක යවන්නා. සම්ප්‍රේෂක විසින් බිටුවක් සම්ප්‍රේෂණය කිරීම. මෙහා යවනවා බිටුවක්. බිඳුව කියලා හිතමුකෝ. බිටුවක් සම්ප්‍රේෂණය කිරීම සහ එම බිටුව වාතය ඔස්සේ සම්ප්‍රේෂණය ආරම්භ වීම අතර ඇති. දැන් මේක නිදහස් අවකාශය වාතය ඔස්සේ ගමන් කරනවනේ. ලබන්නෙක් වෙත. එනම් වාතය ඔස්සේ සම්ප්‍රේෂණය ආරම්භ වීම අතර ඇති පිළිගත හැකි උපරිම ප්‍රමාදයයි. එතකොට මෙයා යම් කිසි කාලයක් ගමන් කරලා මෙයා ගාවට එනවා පුතේ. සාමාන්‍ය වාතය හරහා එක වය එකක් හරහා කෙසේ හෝ යවන්නාගේ සිට ලබන්නා දක්වා අදාළ බිටුව ගමන් කරනවා. දැන් මම බෝලයක් මේ විදිහට විසි කරොත් ඒ බෝලය මගේ අතේ ඉඳලා ඒක අල්ලගන්න එක්කෙනාගේ අතට යන්න යම් කාලයක් ගත වෙනවා. ඒක නේද? එක තප්පරෙන් යවන්න බැහැනේ පුතේ. එහෙම කරන්න බෑ. ඒතකොට යම් කිසි දෙයක් යන්න සම්ප්‍රේෂණය වෙන්න ගමන් කරන්න ගතවන කාලයක් තියෙනවා. අන්න ඒ කාලයට අපි කියනවා ප්‍රමාදය කියලා. ඒ කාලේ ප්‍රමාදය. පුතේ දැන් මේ පණිවිඩය මම පටන් ගත්ති 0යි 1යි 2යි 3යි 4යි 5යි මම බිඳුවෙන් යවුව පණිවිඩය පුතේ තප්පර 5කින් වෙන්න. තප්පර 5කින් තමයි ලබන්නා අතට ගියේ. එතකොට ලබන්න අහනවා මේ පණිවිඩය ලැබෙන්න මට කොච්චර වෙලා ගියාද? කොච්චර ගත වුණාද? තප්පර 5ක් ගියා. මේක ලැබෙන්න තප්පර 5ක් ගියා. තප්පර 5ක ප්‍රමාදයක්. මට මේක තප්පර 5කට වඩා ඉක්මනට ඕනි. එහෙම කියන්න පුළුවන්. මට මේක තප්පර 3කින් ඕනි අනිත් දවසේ. අන්න ඒ විදිහට. දැන් ඔය පුතාලා දන්නවනේ මෙහෙම. දැන් මම කලින් කිව්ව විදිහටම ඩයලොග් ටීවී වලින් අපි ටීවී බලනකොට ප්‍රමාදයිනේ. පරක්කු වෙලා පේන්නේ. ඇන්ටනා වලින් බලනකොට ඉක්මනට පේනවා. ඩයලොග් ටීවී වලින් බලන අයට තප්පර ගානක ප්‍රමාදයක් තියෙනවා. තප්පර 20ක් ඒ වගේ තප්පර 20ක් විතර තියෙනවා. අපි කියනවා තප්පර 20ක ලැටන්සි එකක්. ඒකට හේතුව ඇයි? මොකද ලංකාව තුල දැන් අර සම්ප්‍රේෂණය වෙන තරංග නේද? ඒක වෙනත් චන්ද්‍රිකාවකට ගිහිල්ලා ඒ චන්ද්‍රිකාවේ ඉඳලා නැවත මේක අපිට එන්න ඕනේ කිලෝමීටර ගණනාවක් ලක්ෂ ගාණක් පසු කරගෙන. දැන් ඇන්ටනාවෙන් බලනකොට පුතේ එවලෙම ට්‍රාන්ස්මිට් වෙනවා. එවලෙම මේ ට්‍රාන්ස්ෆර් වෙන එක අපිට ටක් ගාලා ඇන්ටනාවකින් අල්ලගෙන බලනවා. නමුත් අරක දැන් ඉහළ ආකාශයට යන්න එපා. කිලෝමීටර් 20 30000ක් උඩට යන්න එපා. කිලෝමීටර් 20 30000ක් උඩට ගිහිල්ලා එතන ඉඳලා ආයෙ පහළට එන්න එපා කිලෝමීටර් 30 40000ක්. මොකද එතනම යටට එන්නේ නැහැනේ ඇන්ගල් වෙලානේ ගෙවල් තියෙන්නේ. ඉතින් ඔය වැඩ ටික වෙන්න ගියාම නේද එක තැනක ඉඳලා තව තැනකට මේ බිට් එකක් යවන්න ගත වෙන කාලය වුණාම ඩයලොග් ටීවී එකකින් කියනවා තප්පර 20යි. අපි යන ප්‍රමාදයේද? ඔව් ප්‍රමාදයේ තප්පර 20යි. ආන් ඒ විදිහට. එතකොට මේකයි මේ කියන්නේ පුතේ අපිට යම් කිසි බිටුවක් මේද එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරන්න ගත වෙන කාලය. එතකොට ඒක සාමාන්‍ය වාතය ඔස්සේ සම්ප්‍රේෂණය ආරම්භ වෙන අතර පිළිගත හැකි උපරිම ප්‍රමාදයයි. පිළිගත හැකි උපරිම ප්‍රමාදය. මෙය මයික්‍රෝ තප්පර වලින් ප්‍රකාශ කරන අතර මයික්‍රෝ තප්පර
ඒ කියන්නේ සාමාන්‍ය අපේ තප්පර වලට වඩා ප්‍රමාද වෙන්න පුළුවන්. අපේ තප්පර කියන්නේ 1 2 3 කියන එකනේ. අපේ තප්පර 1 2 ඒකත් පංගු වලට බෙදන්න ඕනේ මයික්‍රෝ කියන්නේ. එතකොට මේ පුතේ ගොඩාක් චූටි ප්‍රමාදයක් නේද මයික්‍රෝ තප්පර කියලා කියන්නේ. අපිට ඇස්පිල්ලන්වත් ගහන්න බෑ ඇච්චර වේගෙ. ඉතින් ඒ ප්‍රමාදේ වුණත් මනිනවා ඉතින්. දැන් ඔය අපි යාළුවෝ දෙන්නෙක් ගාව ඉඳලා ටෙක්ස්ට් මෙසේජ් එකක් ඇහුවොත් මම මෙහෙන් නිකන් එයාලා WhatsApp මෙසේජ් එකක් ඇහුවත් මෙහෙන් ඇගිල්ල තියෙනකොටම අනිත් පැත්තට මෙසේජ් එක එනවනේ. ඒතර අපි හිතනවානේ ආයි වෙලාවෙම ආවා. ඒ තප්පරෙන්ම ආවා කියලා. ඒ තප්පරෙන් ආවත් පුතේ ඒ අතර ඇගිල්ලෙන් ඔබලා මෙහෙම ඇගිල්ල ගන්න ඩිංගට නම් එහා පැත්තට යන්නේ. ඇගිල්ල ගන්න ඩිංගට ප්‍රමාදයක් තිබ්බනේ. ඒතර අපි කියනවා මයික්‍රෝ තප්පර 10ක ප්‍රමාදයක්. එහෙම හරි ප්‍රමාදයක් තියෙනවා රයිට්. එහෙනම් මෙය මයික්‍රෝ තප්පර වලින් ප්‍රකාශ කරන අතර පැකට්ටුවක් සම්ප්‍රේෂණය විය හැකි අවම සහ උපරිම ප්‍රමාදයන් අතර වෙනස ප්‍රමාද විචලනය ලෙස හැඳින්වේ. මෙම අගය ලබන්නාගේ අන්තයේදී යෙදුම් භාවිතයෙන් ආරම්භක දත්ත සම්ප්‍රේෂණ රටාව ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක අවකාශය නිර්ණය කිරීම සඳහා යොදා ගැනී. මෙම අගය ලබන්නාගේ අන්තයේදී ලැබෙන පිටතෙන් ලබන්නාගේ අන්තයේදී යෙදුම් භාවිතයෙන් ආරම්භක දත්ත සම්ප්‍රේෂණ රටාව ස්ථාපනය කිරීම සඳහා. ඒ කියන්නේ දැන් මෙයා ලබන්නාගේ අන්තයෙන් එයාගේ යෙදුම් තියෙනවනේ ඇප්ලිකේෂන් භාවිතා කරන්න ඕනේ ආරම්භක දත්ත ඒ අදාළ සම්ප්‍රේෂණ රටාව ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක අවකාශයක් නිර්මාණය කිරීමට මෙයාව යොදා ගන්නවා. දැන් ඔය අපි ඔක චෙක් කරලා බලන්නත් පුළුවන්. මම ඉස්සරහට පැහැදිලි කරන්නම් පුතාලට අපේ කම්පියුටර් එකේ CMD එක ඕපන් කරගෙන අපිට පුළුවන් මේ බලන්න ප්‍රමාදය. පැකට් එකක් ගත වෙන කාලය සර්වර් එකකට හෝ අදාළ මොකක් හරි සර්වර් එකක් නැත්නම් අපේ පරිගණක දෙකක් අතරත් අපිට පුළුවන්. මගේ අපේ කම්පියුටරේ තව කම්පියුටරයකුයි අපිට සම්බන්ධ කළා. මේ පරිගණක දෙක අතර දත්ත පැකට් එකක් ගිහින් අහපව් එන්න ගත වෙන කාලය. මම පෙන්නන රූප සටහන් අපිට එහෙම බලන්න පුළුවන් චෙක් කරලා. එතකොට අපිට එතනදී කියන්න පුළුවන් රවුටර් එක ස්ලෝ වෙලා, වයර් එකේ දෝෂයක්. අන්න ඒ වගේ අපිට ටෙස්ටිං වලින් ඒ වගේ සම්මුතින් වලට එන්න පුළුවන්. මෙහෙම නිසා තමයි මේක වෙලා ඇත්තේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ප්‍රමාදය බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රමාදය අඩු වෙන තරමට තමයි හොඳ. හරිද? ප්‍රමාදය අඩු වෙන තරමට තමයි හොඳ. එහෙනම් දැන් අපිට පැහැදිලිනේ গুপ্তතාවයේ පමාව කියන එක නේද පුතේ? එක තැන නේද? එක තැනක ඉඳලා තව තැනකට මේ විදිහට දත්තයක් හෝ පණවිඩයක් යවනකොට ඒක ඒ යන්න ගත වෙච්ච කාලය තමයි ප්‍රමාදය කියලා කියන්නේ. හරිද? මේ තියෙන්නේ গুপ্তතාවයේ බලන්න. දැන් මේ පරිගණකයේ ඉඳලා මේ සර්වර් එකට මෙන්න මේ විදිහට මේ තප්පර නෙවෙයි මේක මිලිසෙකන්ඩ් 800ක් යනවා. ගිහිල්ලා අහපව් මේක එන්න මිලිසෙකන්ඩ් 900ක් යනවා. එතකොට අපෙන් අහුවොත් මේකේ ප්‍රමාදය කොච්චරද කියලා 800යි 900යි එකතු කරාම තප්පර 1.7යි. එතකොට නේද මේ පරිගණකයේ ඉඳලා මේ පණිවිඩය ගිහින් අහපව් එන්න ගත වෙච්ච කාලය අපි නෙට්වර්ක් ලේටන්සි කියලා කියනවා. ජාලයක ප්‍රමාද කාලය. එතකොට බලන්න ඒක අපි එකතු කරාම මිලිසෙකන්ඩ් 800ත් මිලිසෙකන්ඩ් 900ත් එකතු කරාම තප්පර 1.7යි. මේ තප්පර 1.7ත් ඉතින් ප්‍රමාදයක් පුතේ මේක නැතු වුණොත් 0.7ක් නේ. ඒතර 0.7 කියන්නේ ප්‍රමාදයක්. හරිද? එහෙනම් පැහැදිලි නේද දැන් ඔක මේ කොහොමද බලන්නේ කියලා අපේ පරිගණකයේ ඉඳලා වෙනත් පරිගණකයකට හෝ සර්වර් එකකට යම්කිසි දත්ත පැකට් එකක් ගිහිල්ලා එන්න ගත වෙච්ච කාලය. ප්‍රමාදය. හරි. ඒ කියන්නේ අපි දැන් ඔය පන්ති ගිහිල්ලා එන්න ගෙදරට ගත වෙච්ච කාලය. අපි කියනවා ඔයා මෙන්න මෙච්චර වෙලාවක් ගිහින් තියෙනවා පන්ති ගිහින් ගෙදරට එන්න. එහෙම කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක්. හරි දැන් පැහැදිලි නේද গুপ্তතාවය latency. හරි. ඔන්න ඊට පස්සේ දත සම්ප්‍රේෂණ හැකියාව කෙරෙහි බලපෑ හැකි සම්ප්‍රේෂණ මාධ්‍යවල තවත් ලක්ෂණයක් තමයි කලාප පළල බෑන්ඩ්විඩ්ත් එක. කලාප පළල බෑන්ඩ්විඩ්ත් එක. මොකද්ද මේ කලාප පළල කියන්නේ? දැන් පළල කියන්නේ නම් මෙහෙම නේද? පළලනේ. මේ පළල. පළල වැඩි. මේ පළල. කලාපයක තියෙන පළල. බෑන්ඩ්විඩ්ත්. කලාප පළල යනු සංඛ්‍යාතවල පරාසය වේ. සංඛ්‍යාතවල පරාසය. සංඛ්‍යාතය කියලා කිව්වේ මේකටනේ. සංඛ්‍යාතය වැඩි, සංඛ්‍යාතය අඩුයි. සංඛ්‍යාතය වැඩි, සංඛ්‍යාතය අඩුයි. එතකොට මෙයා කියනවා කලාප පළල කියන්නේ සංඛ්‍යාතවල පරාසය වේ. සංඛ්‍යාතවල පරාසය කියන්නේ මෙන්න මේ සෙට් එකම සංඛ්‍යාතවල පරාසය. අපි කියනවා මේ ටිකට සංඛ්‍යාතය කියලා. මම මේ සංඛ්‍යාතයේ පරාසයටද එතකොට බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ. බලමුකෝ. කලාප පළල යන සංඛ්‍යාතවල පරාසය වේ.
මෙය හර්ට්ස් මගින් මනිනු ලබන අතර මේක මනින්නේ හර්ට්ස් වලින්. අපි දන්නවා නේද හර්ට්ස් එකක් කියන්නේ තප්පරයකදී කම්පණය වන වාර ගණනට. තප්පරයක් ඇතුළත කම්පණය වන වාර ගණන. මේ විදිහට දැන් අපි ගමු තප්පරයක්. මේ තප්පරය ඇතුළත කම්පණය වන වාර ගණන 1 2 3 4 5 6යි. 1 2 3 4 5යි. එකත් එක 6ක් වගේ ගමු ඉතින්. එතන මෙතන තියෙනවා පුතේ හර්ට්ස් HZ 6යි. මේ අතර තියෙන තප්පරය. දැන් මේ තප්පරයේ ඇතුළත කම්පණය වෙච්ච වාර ගණන 6යි. අපි කියනවා හර්ට්ස් 6යි. දැන් හර්ට්ස් 6 කියන්නේ මදි නේද? ඉතින් හර්ට්ස් ගන්න වැඩි කරන්න ගියොත් එහෙම ඉතින් අදින්න බැරි වෙනවා. එහෙනම් තප්පරයක් තියලා දැන් හර්ට්ස් තියෙනවා මෙතන නේද 250ක් විතර. හර්ට්ස් 250ක් විතර තියෙනවා. 250 HZ. අන්න ඒකයි කියන්නේ අර කම්පණය වන වාර ගණන හර්ට්ස්. ඒතර හර්ට්ස් වලින්ලු සංඛ්‍යාතේ මනින්නේ. හරි. දැන් මොකද මේ මෙතනදී අපි කියනවානේ සංඛ්‍යාතවල පරාසය කියලා. ඒතර සංඛ්‍යාතවල පරාසය හර්ට්ස් කීයද? මෙච්චර හර්ට්ස් ප්‍රමාණයක්. හර්ට්ස් ගාන වැඩි කියන්නේ පුතේ නේද? ප්‍රබල ශක්තිමත් සංඥාවක්. ඒක හිතා ගන්නවත් බෑනේ හර්ට්ස් වැඩි කියන්නේ. ඒතර වෝල්ටීයතාවය වැඩි වෙනවනේ. ඒතර වෝල්ටීයතාවය වැඩි සංඥාවක් මේ හර්ට්ස් කියන්නේ. රයිට් බලමු. එහෙනම් මෙය හර්ට්ස් මගින් මනිනු ලබන අතර මෙහිදී සංඥාවේ ශක්තියෙන් වැඩි කොටසක්. මෙහිදී සංඥාවේ ශක්තියෙන් වැඩි කොටසක් සාපේක්ෂව පටු සංඛ්‍යාත කලාපයක් තුල අඩංගු වේ. සංඥාවේ ශක්තියෙන් වැඩි කොටසක් සාපේක්ෂව පටු සංඛ්‍යාත කලාපයක් තුල අඩංගු වෙනවා. මෙම කලාපය ඵලදායී කලාප පළල හෙවත් කලාප පළල ලෙස හැදින්වේ. ඵලදායී කලාප පළල. ඒ කියන්නේ කලාප පළල කියලා කියන්නේ එතකොට පුතේ සාපේක්ෂව පටු සංඛ්‍යාත කලාපයක් තුල අඩංගු වෙන කලාප පළල. කලාප පළල එහි යැවිය හැකි දත්ත ශීඝ්‍රතාවයට සමානුපාතික වේ. කලාප පළල එහි යැවිය හැකි දත්ත ශීඝ්‍රතාවයට සමානුපාතික වේ. හරි. අපි බලමු මේකේ රූප සටහනක්. එතකොට ඔක පැහැදිලි වෙනවා. දත්ත සම්ප්‍රේෂණයේ සඳහා උන් අපි භාවිතා කරන කලාප පළලදී බලමයි. මෙන්න මේ විදිහට පුතේ මේ වතුර බට දෙකක් තමයි උදාහරණයට ගන්න. what is the bandwidth කියන එක තේරුම් ගන්න. දැන් මේ පොඩි වතුර බටයකින් අපිට අරන් යන්න පුළුවන්. වතුර පොඩ්ඩයිනේ. හැබැයි ලොකු වතුර බටයකින් අපිට වතුර ගොඩක් අරන් යන්න පුළුවන්. ඒක මෙහෙම හිතමුකෝ පුතේ. දැන් අපි නාන්න යනවා බාත් รู එකකට. නාන්න බාත් รู එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ පොඩි බටයක් තිබ්බොත් ෂවරයකට නේද? අපිට මේ විදිහට නා ගන්න පුළුවන්. එතකොට මේ වතුර බටෙන් නාන්න මෙයාට විනාඩි 30ක් ගියා. කොච්චර ප්‍රමාණයක්ද? සමහර විට ලීටර් 50ක් නාලා. ලීටර් 50ක වතුර ප්‍රමාණයක් එයාට නාන්න පැය භාගයක් ගියා. එහෙනම් ලීටර් 50ක්. එහෙනම් අපිට හොයන්න පුළුවන් දැන් තප්පරයකට ආව වතුර ප්‍රමාණය. ඇයි විනාඩි 30ටම ලීටර් 50ක් ගිහිල්ලානේ. එතකොට මෙයාට තියෙන ලොකු වෙලාවක් ගිහිල්ලා ඇති. එතකොට තව බාත් รู එකක් තියෙනවා මෙන්න මෙච්චර විතර ලොකු බටයක් දාපුවා. ආයි වතුර එන්නේ නිකන් මේ විදිහට නිකන් නේද? අබ ගෙඩි වගේ වතුර එන්නේ. මේකෙන් මේක නාලා ළමයි විනාඩි 15කින්. මිලිලීටර් ලීටර් 50ක්. ඒ කියන්නේ මේකේ වගේ ඩබල් වතුර ඇවිල්ලා මෙතන. දැන් වේගෙන්නේ අපිට වැදගත් විනාඩි 15 නාලා. ඇයි වතුර ගොඩක් එනවනේ ළමයි. චුට්ටක් නෙවෙයි. දැන් බාල්දියක් තිබ්බනම් බාල්දිය ඉක්මනටම පිරෙන්නේ දැන්. මොන ෂවර් එකේද? ඒ බී කියලා ෂවර් එක ගත්තොත් බී ෂවර් එකේ. ඇයි එයාගේ බෑන්ඩ්විඩ්ත් එක වැඩි. තප්පරයක් තුල එයා කම්පණය වෙන වාර ගණන වැඩි. තප්පරයක් තුල අරන් යන වතුර ප්‍රමාණය වැඩි. නම් බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ සරලව තේරුම් ගන්න පුළුවන් ওই විදිහට. පුතේ බෑන්ඩ්විඩ්ත් එක කලාප වල පොඩි වෙන්න ගමන් කරන දත්ත ප්‍රමාණය අඩු වෙනවා. බෑන්ඩ්විඩ්ත් එක වැඩි වෙන්න ගමන් කරන දත්ත ප්‍රමාණය වැඩි වෙනවා. ගමන් කරන දත්ත ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා අපිට කලාප පළල බෑන්ඩ්විඩ්ත් එක හොඳයි නම් දත්ත ගොඩක් එනවා. දැන් ගොඩාක් රවුටර්ස් වලට වෙලා තියෙන්නේ ගොඩාක් ඔය 4G කියන රවුටර්ස් වල පුතේ බෑන්ඩ්විඩ්ත් එක වැඩි. බෑන්ඩ්විඩ්ත් එක වැඩි හින්දා නිකන් අපි වෙබ්සයිට් එකක් ඕපන් කරාම වෙබ්සයිට් එකේ පේන්නේ ටිකයිනේ පහළ ටිකක් ලෝඩ් වෙලා. Facebook එහෙම ගියන් ඕක වෙනවා. ආ Facebook ක්ලික් කරපුවම පහළට ඔක්කොම ලෝඩ් වීගෙන. ඒ කියන්නේ අපිට ටැප් එක ඇරියා මූණ හොද ගන්න නම් නේද? ෂවර් එක ඇරියා මෙහෙම මූණ හොද ගන්න නම් මෙහෙම මූණ හොදනකොලම උළුවයි ඔක්කොම ඇග මෙහෙදිලා ගිහිල්ලා.
හැබැයි පොඩි වතුර පාරක් නම් මෙහෙම අත් දෙක අල්ලලා මේක මෙහෙම මූණ හේතු හැකි වෙන කොහෙටවත් වතුර ටික වැටෙන්නේ නැහැ. එන්නේ පොඩි ප්‍රමාණයක්නේ. අපිත් ඉතින් නේද? දැන් මේ අවස්ථාව වගේ දැන් අපිටත් ඕනේ ළමයි අන්තර්ජාලය අධිවේගීව. හැබැයි විනාඩි 5ක් විතර ඉන්ටර්නෙට් ගියාම ළමයි ඩේටා ටික ඉවරයි. මේකම තමයි වෙන්නේ. විනාඩි 15ක් ඉන්ටර්නෙට් ගියාම GB 50ක් ඉවරයි. මෙයා GB 50න් පැය භාගයක් යන්න පුළුවන්. හැබැයි චූටි කාලයක් ගත වෙනවා. එහෙනම් කාලය කියන දේ මත තමයි පුතේ එහෙනම් මෙතනදී ඔය දේවල් රඳා පවතින්නේ. හරිද? ඉතින් ඔන්න බෑන්ඩ්විඩ්ත් එක කියන එක මෙන්න මේ විදිහට ඉතින් අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ ඒ රූපයක් වතුර බට දෙක මේ ලෝ බෑන්ඩ්විඩ්ත් එකක්. ඒ කියන්නේ what is the bandwidth කිව්වහම ඉතින් මේ පොඩි බෑන්ඩ්විඩ්ත් එකක්. මේ හයි බෑන්ඩ්විඩ්ත් එකක්. යන දත්ත ප්‍රමාණය වැඩි පුතේ. එතකොට මේ තියෙන්නේ යම් කාලයක් ඇතුළත බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ මේ අපි කිව්වේ කමි පළල. මේ තියෙන සංඥාවක් මේ සංඥාවේ තියෙන මේ පළල බෑන්ඩ්විඩ්ත් එක කියලා අපි ගන්නවා. එතකොට දැන් මේක අපි කිව්ව ශක්ති මට්ටම මේ විදිහට මේ බලන්න. සංඥාවේ ශක්තියෙන් වැඩි කොටසක් සාපේක්ෂව පටු සංඛ්‍යාත කලාපයක් තුල අඩංගු වෙනවා නම් ඵලදායී කලාපයක් කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේක පටු වෙන්න ඕනේ පුතේ බෑන්ඩ්විඩ්ත් එක. මේක පටු වෙන්න තරමට මේ විදිහට නේ දත්ත ගොඩක් යන්නේ. දැන් මේකම අපිට ඕම අදින්න පුළුවන් නේ අර. දැන් මෙතන තියෙන එතකොට හර්ට්ස් 1යි. මෙතන හර්ට්ස් 1යි 2යි 3යි 4යි 5යි. හැබැයි මෙතන බෑන්ඩ්විඩ්ත් එක ගත්තොත් අඩුයි පුතේ. මෙතන බෑන්ඩ්විඩ්ත් එක ගත්තොත් වැඩි. එතකොට ඒ බෑන්ඩ්විඩ්ත් එක වැඩි කියන්නේ පළල වැඩි මෙතනදී තියෙනවා. ඒතර අපිට ඕනේ මෙතනදී පටු බෑන්ඩ්විඩ්ත් එකක්. ඒතර බෑන්ඩ්විඩ්ත් එක තියෙන මේ දුර අඩු වෙනකොට මේ තියෙන සමස්ත බෑන්ඩ්විඩ්ත් එක සමස්ත හර්ට්ස් ගාන වැඩි. හර්ට්ස් ගාන වැඩි කම්පණය වෙන තරංග වාර ගණන වැඩි. වාර ගණන වැඩි වෙනකොට ඕල්ටියතාවය වැඩි. තරංගයේ ශක්තිමත් බර වැඩි. දිගු දුරකට ගමන් කරනවා. සුපැහැදිලි. අන්න ඒ වගේ වාසි රසක් අපිට අත් කරගැනීමේ හැකියාව තියෙනවා මේ බෑන්ඩ්විඩ්ත් එක මගින්. ඔන්න දැන් ඔය අපි කතා කරේ গুপ্তතාවය ගැනනේ. গুপ্তතාවය සහ කලාප පළල. එතන මේ දෙක ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන්. right. ඊගාවට අපි දැන් කතා කරන්න හදන්නේ මේ සම්ප්‍රේෂණ බාධා ගැන. සම්ප්‍රේෂණයට ඇති වෙන බාධා. දැන් සම්ප්‍රේෂණයක් පුතේ මේද x කියන තැන ඉඳලා z කියන තැනට සම්ප්‍රේෂණයක් යවුවහම මේක මෙහෙම පැහැදිලිවම ගියාද කියලා කවුද දන්නේ? අතරමැදදී ඕකට බාධා එල්ල වෙන්න බැරිද? බාධා ඕනි තරම් එන්න වෙන්න පුළුවන් පුතේ. ස්වභාවික බාධා නේද? අකුණක් ගහලා බාධා ඇති වෙන්න පුළුවන්. එතකොට වැස්සක් වැහලා බාධා ඇති වෙන්න පුළුවන්. වෙනස් සංඥාවල් නිසා බාධා ඇති වෙන්න පුළුවන්. EMP electromagnifier power EMP අන්න ඒ වගේ EMP electromagnetic powers නිසා අපිට බාධා ඇති වෙන්න පුළුවන්. ඒක ඕනෑ තරම් කාරණා තියෙනවා සංඥාවකට බාධා ඇති වෙන්න පුළුවන්. අපි කියවල බැලුවොත් භෞතික මාධ්‍යයක් ඔස්සේ සංඥාවක් දුරකට සම්ප්‍රේෂණය වීමේදී ඒ භෞතික මාධ්‍යයක් ඔස්සේ වයර් එකකින් යනකොට භෞතික මාධ්‍යයක් ඔස්සේ සංඥාවක් දුරකට සම්ප්‍රේෂණය වීමේදී එහි උපයෝජ්‍යතාවය අඩුවීමට ලක් වේ. උපයෝජ්‍යතාවය අඩු වෙන්න යනවලු. කියන්නේ මේ විදිහට ශක්තිමත්ව ගමන් කරපු සංඥාව දුරට යනකොට උපයෝජ්‍යතාවය අඩු වෙනවා. 0 පේනව නේද? මෙහෙම යනකොට අඩු වීගෙන යනවා. මේට හේතුව මාධ්‍ය තුලදී සංඥාව විවිධ ආකාරයෙන් අහබු ලෙස වෙනස් වීම වලට භාජනය වීමයි. විවිධ ආකාරයෙන් අහබු ලෙස වෙනස් වීම වලට භාජනය වීමයි. අංකිත සංඥාවක් යවූ විට එක වෙනුවට බිඳුව ලැබීම හෝ බිඳුව වෙනුවට එක ලැබීම මෙයින් අදහස් වේ. මෙම බලපෑම් බාධා ලෙස හැදින්වේ. දැන් අපි එක බිඳුව යවනකොට දරුවනි නේද? එක බිඳුව මේ වගේ සංඥාවක් දැන් යවනකොට කවුද දන්නේ මේ පැත්තට આવොත් 1 ඔන්න ඔය විදිහේ සංඥාවක් සම්පූර්ණයෙන්ම සංඥාව විකෘති වෙලානේ වෙනස් වෙලානේ. අපි යවුවේ 1.1 ගිහින් තියෙන 1.1. ඇයි හැඩය වෙනස් වුණොත් පුතේ බිහි වෙන්නේ වෙනත්ම අංකයක්. හැඩය වෙනස් වුණොත් 1 මේ දෙකෙන් එකක් තමයි බිහි වෙන්නේ. හැඩය මතනේ මේක තීරණය වෙන්නේ. ඒතර හැඩය වෙනස් වෙන්නේ පුතේ සංඥාවට බාධාවක් එල්ල වුණොත් නේ. සංඥාවට බාධාවක් එල්ල වුණොත් තමයි හැඩය වෙනස් වෙන්නේ. හරිද? පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න අපි දැන් බලමු මෙහෙම බලපෑම් එල්ල වෙන්නේ කොහොමද දැන්? මේ මොනවද මෙහෙම එල්ල වෙන්න පුළුවන් බලපෑම්? දැන් අපි මේ ඉගෙන ගන්නේ සංඥාවකට බලපෑම් වෙන්න පුළුවන්. සංඥාවකට බලපෑමක් එල්ල වුණොත් පුතේ එක බිඳුව වෙන්න පුළුවන්, බිඳුව එක වෙන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී වෙනවා. නේද? ලැබෙන සංඥාව එතකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා පුතේ. අපි යවන මැසේජ් එක නෙවෙයි ළමයි ලබන්නාට ලැබිලා තියෙන්නේ. අපි ටීවී බලනකොට අපිට පේන්නේ වෙන දේවල් එහෙනම්.
ඒතර එහෙම වෙන්න බෑ. බාධා පුළුවන් තරම් අපි අවම කරන්න ඕනේ. බාධාවල් නැති තරමටම අපි හදන්න ඕනේ. අපි කෝල් එකක් ගද්දි උනත් බාධා ඇති වෙන්නේ. සමහරවිට කට් වෙන අවස්ථාවල් එනවා. හරියට ඇහෙන්නේ නැති අවස්ථාවල් එනවා. ഘോഷාවල් වල ශබ්ද ඇහෙනවා. රේඩියෝ එක අහනකොට මේ වගේ ගැටලු ඇති වෙලා තියෙනවා. කන්දක් ගාවින් යනකොට ඇහෙන්නේ නැති අවස්ථා ඇවිල්ලා තිනවා. ආයි සාමාන්‍යයෙන් හොඳට ඇහෙන්න ගන්නවා. ඩබල් ඇහෙනවා. ඒ සින්දු ඇස්සේ වෙන සින්දු ඇහෙනවා. වෙන වෙන FM channel එකට එකතු වෙලා යනවා. සෝ ගානවා, චක්බක් ගානවා. නේද? ඔයගේ දේවල් අපිට අත්දැකීම ඔන්න බාධා වීම. ඒකට මොනවද මේ වගේ තියෙන බාධා වීම කියන එක අපි පොඩ්ඩක් බලමු. සම්ප්‍රේෂණ බාධා. සම්ප්‍රේෂණයට ඇති වෙන්න පුළුවන් බාධාවක් තමයි පුතේ මේ ഘോഷාව. noise. දැන් මම මේ කතා කරන ඒවට කියන්නේ voice කියලා. voice අහන් ඉන්න පුළුවන්. noise කියන්නේ ഘോഷාවක්. අහන් ඉන්න අමාරු දේවල්. කනට ප්‍රිය නැති දේවල් තමයි පුතේ noise ශබ්දය කියන්නේ. හරි. එහෙනම් මේ noise කියන්නේ ഘോഷාවක්. සංඥාවක් සම්ප්‍රේෂණය වීමේදී ඇතැම් විට එයට මාධ්‍යමගෙන් අනවශ්‍ය සංඥා එකතු වේ. එතකොට යම් සංඥාවක් ගමන් කරනකොට ඇතැම් විට එයට මාධ්‍යමගෙන් අනවශ්‍ය සංඥා එකතු වේ. සමහරවිට එහෙම සමන් ඒ අදාළ සම්ප්‍රේෂණ මාධ්‍ය නිසාම අනවශ්‍ය සංඥා එකතු වෙන්න පුළුවන්. ඒක ඕනි තරම් ඒ දේවල් සිද්ධ වෙනවනේ නේද? ඕනිම දෙයක් ඉතින් ගමන් කරනකොට අනවශ්‍ය දේවල් ඕනි තරම් එකතු වෙනවනේ. ඇතැම් විට ඒට මාධ්‍යමගෙන් අනවශ්‍ය සංඥා එකතු වේ. සාමාන්‍යයෙන් බාහිර ශක්ති තරංග හේතුවෙන් ඇතිවන මෙම විවිධ අනවශ්‍ය සංඥා ഘോഷාව යනුවෙන් හැඳින්වෙන අතර ඉතා ඉහළ සංඛ්‍යාතයෙන් යුක්ත වේ. එතකොට මේ ഘോഷාව ටිකක් ඉතා ඉහළ සංඥාව කෙල්ල යුක්ත වෙන්නේ. රේඩියෝ එක එහෙම අහනකොට සෝ ගන්න ගියහන් අහන් ඉන්න අමාරුයි නේද? සංඛ්‍යාතේ වැඩි. ඒ කියන්නේ ഘോഷාව වැඩි. ഘോഷාවට අදාළ සංඛ්‍යාතේ. දැන් සෝ ගන්නවා. සමහරලා ටීවී එකෙම කූ ගන්නවා. සමහර ඇහෙන්නේ නැති වෙලාවට නිකන් අර අමුතු ටෝන් එකක් එනවනේ. ඒක නම් අහන් ඉන්න හරි අමාරුයි නේද? ටක් ගාලා වහලා දාන්න හිතෙනවා. දැන් රේඩියෝ එකක් එහෙම ගෝසාව ආවහම නේද? එහෙම අහන් ඉන්න බෑ ළමයි. ඒ කියන්නේ ඒක ටිකක් අපිට හරි අමාරුයි. සාමාන්‍යයෙන් බාහිර ශක්ති තරංග හේතුවෙන් ඇතිවෙන මෙම විවිධ අනවශ්‍ය සංඥා ഘോഷාව යනුවෙන් හැඳින්වෙන අතර ඉතා ඉහළ සංඛ්‍යාතයන්ගෙන් යුක්ත වේ. ഘോഷාව ආකාර හතරකි. දැන් මේ ഘോഷාවටත් ආකාර හතරක් තියෙනවා. මොනවාද? තාපජ ഘോഷාව. තාපය නිසා ඇතිවෙන ഘോഷාව. thermal noise. තාපද ഘോഷාව. අන්තර්මුර්ජන ഘോഷාව. අන්තර්මුර්ජන ഘോഷාව. modulation noise. හරස් කතා ක්‍රොස්ටෝප්. අපි දැන් මේ කතා කර ඉන්නකොට අපිට හරහට වෙන වෙන ශබ්දත් ඇහෙන්න ගන්න. ඉස්සර කාලේ ඒව තිබ්බ දැන් නම් අඩුයි. නැති තරම්. ඉතින් පුතේ කෝල් එකක් එහෙම ගත්තොත් නිකන් ඒක අස්සෙන් වෙන වෙන වචන ඇහෙන්න ගන්නවා. අර සංඥා අතර ගැටීමක් ඇති වෙලා. ඒ නිසා ඒවත් එකතු වෙලා අර හැඩේ වෙනස් වෙලා අපිට නිකන් ඇහෙන්න ඇවිල්ලා තියෙනවා. හරස් කතා සහ ආවේගී ഘോഷාව impulse noise. ආවේගී ഘോഷාව impulse noise ලෙසය. එන ඔන්න බලන්න අපිට දැන් ഘോഷාවේ ආකාර හතරයි. තාපජ ඒ වගේම අන්තර්මුර්ජන හරස් කතා ආවේගී ഘോഷාව. හරි. තාපජ අන්තර්මුර්ජන ഘോഷාව හරස් කතා ආවේගී ഘോഷාව. ඔන්න අපිට මේ විදිහට ഘോഷාවල් වර්ග හතරක් තියෙනවා. චාපද ഘോഷාව, අන්තර්මුර්ජන ഘോഷාව, හරස් කතා ഘോഷාව, ආවේගී ഘോഷාව. මෙම ഘോഷාවේ ශක්තිය හා සංඥාවේ ශක්තිය අතර අනුපාතය කිසියම් පිළිගත හැකි අගයකට වඩා වැඩි වූහොත් අදාළ සංඥාව ඵල රහිත වේ. ഘോഷාව හේතුවෙන් බිඳුව අගය ගමනාන්තයේදී එක ලෙස කියවීමට ඉඩ ඇත. ഘോഷාව නිසා වුණත් පුතේ බිඳුව කියන අගය එක ලෙස වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ අපි ගමන් කරන මේ සංඥාවල අපි මේ සම්ප්‍රේෂණය කරන සංඥාවල අපිට තියෙන බිඳුවයි එකයි විතරයි. එච්චරයි සරලයි. බිඳුව තියෙනවා එක තියෙනවා.
එතකොට ඉතින් බිඳුව එක වෙන්න පුළුවන්, අංක බිඳුව වෙන්න පුළුවන්. වෙන මොනවද වෙන්න පුළුවන්? එක තැනක සිද්ධ වෙන මේ පොඩි වෙනස්කම නිසා පුතේ කොච්චර ලොකු විශාල පාඩුවක් වෙන්න පුළුවන්ද? නේද? දැන් අපිට රේඩියෝ එකක් ටීවී එකක් වගේ නම් මේ මොහොතේ සිද්ධ වෙන මේ දෝෂේ ටක් ගාලා අපිට ඉතින් යනවා ඒක. මොකද ඒ වෙලේ වුණා, ඒ වෙලේ ගියා. මොකද ඒක ඉතින් ටීවී එකක් ඔය චුසරා ලයිව් ස්ට්‍රීම් වෙනවනේ පුතේ. නමුත් මේක තනි මැසේජ් එකක් නම්, මේක ටෙක්ස්ට් මැසේජ් එකක් නම්. මොකද ආ යන්නේ නැහනේ, එන එක ඕනේනේ අපිට. ඒ නිසා මේක හරියට හිතලා බලන්න. දැන් මේ ඉන්න පුළුවන් දේවල් නේද පුතේ? බලපෑම්. සම්ප්‍රේෂණයේදී වෙන්න පුළුවන් බලපෑම්. හරි. එහෙනම් අපි දැන් ഘോഷාව පොඩ්ඩක් බලමු. මෙන්න බලන්න. ഘോഷාව amplitude noise signal. දැන් amplitude අපි දන්නවනේ තරංගයේ උස. ඒ වගේම යම් කාලයක් මෙන්න මේ විදිහට වන ගමන් කරනවා. කාලයත් ඔක්කොම ඕකේ. amplitude ඕකේ. එතකොට මෙන්න noise signal එකක් හැදිලා තියෙනවා මෙතන. ඉතාමත් දැඩි ලෙස noise signal එකක්. සාමාන්‍යයෙන් ගමන් කරපු signal එකක්. බලන්න මේ noise signal එක දැන්. දැන් හැඩය සම්පූර්ණ වෙනස් වෙලා කපාට යම් noise එකක් ඇති වෙලා තියෙනවා. මේ මෙතනත් මේ ලොකු කම්පනයක් ඇති වෙච්ච අවස්ථාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට දැන් මේ ඔබ දකින්නේ පුතේ ഘോഷාවට සම්බන්ධව noise signal එකක් ඇති වෙච්ච විදිය. දැන් මෙතනින් සමහර වෙලාවට බිඳුව ගියා නම් දැන් මේක එක ලෙස පරිවර්තනය වෙන්න පුළුවන්. මෙතනින් බිඳුව ගියා නම් එක විදිහට පරිවර්තනය වෙන්න පුළුවන්. නේද? මේ තැනුත් එක විදිහට පරිවර්තනය වෙන්න පුළුවන්. කොහෙන් හරි මෙතන තුනෙන් එකක්. එක්ක තුනම. අපි දන්නේ නැහැ. නිසා මේ ഘോഷාව මේ noise signal එක නිසා යම් කිසි හේකින් දත්තය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එහෙම දත්තය වෙනස් වුණොත් පුතේ අපිට බලපෑමකට ලක් වූ සංඥාවක් තමයි ලැබෙන්නේ. දැන් මම ඒක කිව්වේ මේව හොඳට හිතලා බලන්න. දැන් අපිට මැසේජ් එනවා, කෝල් එනවා, අපි YouTube යනවා නේද? ඉන්ටර්නෙට් එකේ අපි නොකරන දෙයක් නැහැ. ඒතර අපි මේ වැඩ කරන්නේ සංඥා එක්කනේ. මේ හිතට ෆයිබර් කේබල් වලින් ලංකාවට ආපු ඒවා ඊට පස්සේ අනිකුත් කේබල් වලින් අපිට ගෙදෙට්ට එනවා. එහෙම නැත්නම් සිග්නල් ටවර් එකකට ගිහිලා සිග්නල් ටවර් එකෙන් මේක අපිට රවුටර් එකට එනවා. නැත්නම් ෆෝන් එකේ මොඩමේට එනවා. ඒ ආවට පස්සේ ඒක අපිට මේක පේන්න ගන්නවා. අතර මේ විදිහට මුළු ලෝකෙම එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ අතර සංඥා ගමන් කරනවා. ඒවට වෙන්න පුළුවන් බලපෑම් තියෙනවා. ඒ බලපෑම් වලින් ඔන්න දැන් අපිට noise signal කියන බලපෑම වෙන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. right. එහෙනම් ඔන්න පැහැදිලි නේද සම්ප්‍රේෂණයකින් ඇති වෙන බාධා මොනවද කියලා. ඊට පස්සේ ഘോഷාව මෙන්න තවත් ආකාරයකට පුතේ මේ බලන්න. එකලග මං ගිහින් තියෙනවා. අර භූමිකම්පාවල් මනින්නේ කොහොමනේ? නේද? රික්ටර් මාපකගේ දැන් භූමිකම්පාවක් නැහැ කියන්නේ මේක මෙහෙම යනවා. එකපාරට ගැස්සෙනවට ඕම එනවනේ මේ ගැස්සීමක්. ඕ රික්ටර් මාපකගේ වැඩි වුණා. අර ഘോഷාවල් කියන්නේ ඒකයි අර. සූ ගාලා නැහින්නේ. නේද? සෝ ගානවා මේ කිසිම පිළිවෙලක් නැහැනේ. සෝ එහෙම නැන්නේ. ඒ සෝ කියන උලම ඉතින් දරා ගන්න බෑ. මේ එකලක ගොඩක් යනවා. නේද මේ? ഘോഷාව. ඉතින් ඕක තමයි වෙන්නේ. ඕක ආයි ഘോഷාව නැති වෙලා ආයි ක්ලියර් වෙනකොට මොකද වෙන්නේ තරංගේ? ආයි බබා වගේ වෙන හැදෙනවා. ආයි බබා වගේ ඔහම හැදිලා ඔහම යනවා. දැන් මම මේක ඈතට ලිව්වට මේක මේ තප්පරයක් ඇතුළත තියෙන තරංගයක් උදේ. මිලි සෙකන්ඩයක් ඇතුළත මේ යන තරංගය නැත්නම් මේක දැන් මෙතෙන්ට දැන් මේ තප්පර 5ක් විතර එකක් එහෙම නෙවෙයි මේ හොඳේ. තප්පරයක් කියන්නේ අපිට මේ මිලි සෙකන්ඩ් එකක් අස්සේ මේ වගේ ලස්සනට යන්නේ. හරිද? ඉතින් මේ ഘോഷාව පුතල්ට පැහැදිලිනේ. ഘോഷාව වගේ සංඥාවක් අපි අඳුරගන්නේ කොහොමද? මෙන්න මේ වගේ නිකන් මේ බලන්න අමුතු විදිහට තියෙනවනේ. මේවා අපිට අඳුරගන්න ඉන්නේ නැහැ. මේ උගන්වන කොටස් වලින් සම්පූර්ණයෙන්ම අපිට එන්නේ ගොඩක් වෙලාට MCQ ප්‍රශ්න. ඉතින් MCQ එකකදී ඔය අහන මොකක් හරි උත්තරයක් දෙන්න තමයි අපිට අවශ්‍ය. නමුත් අර මේවා අපි මම අර කලින් හැමදාම කියනවා වගේ මේ විෂය පුතේ අපේ ජීවිතයට සම්බන්ධ විෂයක් නේ. ICT හරිය ලස්සන විෂයක්. ඉතින් ඒ නිසා මේ ICT විෂය ඉගෙන ගන්නකොට පුතේ අපි පුළුවන් තරම් අර අපේ එදිනෙදා ජීවිතයේදී අපිට අවශ්‍ය වන දේවල්, අනාගතයේදී අපිට අවශ්‍ය වෙන දේවල්, රැකියාවකදී අපිට අවශ්‍ය වෙන දේවල්, විශ්වවිද්‍යාලයේදී අපිට ඕනෙ වෙන දේවල් මේ හැම දෙයක්ම එකතු කරගෙන මේක ඉගෙන ගන්න ඕනේ. අර කම්ප්ලීට්ලි සරල සම්පූර්ණයෙන්ම. අඩු ගානේ මේ රූපයක් හරි දැක්කහම මේ ഘോഷාව සහිත අවස්ථාවක්. ඒකට ഘോഷාව කියන්නේ මොකක්ද? අන්න එහෙම දැන් සමහර දරුවෝ අදනේ ඉගෙන ගත්තේ මේ ഘോഷාව කියන්නේ මොකක්ද කියලා. දැන් නමුත් ഘോഷාව අපි අහලා තියෙනවනේ නේද? ඇන්ටනාව හරියට ටියුන් වුන් නැති වුනහම, රේඩියෝ එකේ ෆ්‍රීකවන්සි එක හරියට අහුවුනේ නැති වුනහම ඒ ഘോഷාවල් අපිට ඕනි තරම් ඇහෙනවා. ඊට අමතරව වෙනත් කාරණා නිසා ഘോഷාවල් ඇහෙන අවස්ථාවල් එනවා අපිට. එතකොට ඒ එකක් වෙන්නේ කොහොමද? ඒවා මොන වගේද? ඒවා ඇති වෙන්නේ ඇයි? ඒවට විසඳුම් මොනවද? දැන් ඒව දැනගත්තාම අපිට හරි ලේසි ජීවත් වෙනකොට. හරි. එහෙනම් ඔන්න දැන් අපි ඒ ഘോഷාවට අදාළවත් මේ රූපයක් මම මේ පෙන්වන්නේ. ඊගාවට එනවා ළමයි මේ ඇටෙනටියුෂන් කියලා එකක්. වැහැරීම සංඥාවකට වෙන්න පුළුවන් තවත් බාධාවක්, බලපෑමක්. වැහැරීම කියලා කියන්නේ. මොකද්ද මේ වැහැරීම කියලා කියන්නේ? මාධ්‍යයක් තුළ සංඥා දිගුදුරක් ගමන් කිරීමේදී දැන් යම් මාධ්‍යයක් දුර දිගට ගමන් කරනවනේ මේක.
එතකොට එහෙම ගමන් කරද්දී ඒවායේ ශක්තිය ක්‍රමයෙන් හීන වීමට භාජනය වීම වැහැරීම ලෙස හැදින්නේ. අන්න පුතේ. දැන් මේ රූපෙත් තියෙන්නේ. දැන් මමත් ඇදලා පෙන්නන්නම්. අන්න මේ විදිහට. හරි ලස්සනට සංඥාව මෙහෙම ගමන් කරනවා ශක්තිමත්ව ටික දුරක් යනකොට මේම සංඥාවේ ශක්තිය අඩු වෙලා යනවා. මේ වැහැරීම ඇටෙනටියුෂන් කියන එකට අපි කියනවා පුතේ හායනය කියලා. හායනය. පැහැදිලිද? වැහැරීම. හායනය කියලත් අපි මේකට කියනවා. එතන වැහැරීම ඇටෙනටියුෂන් හායනය වෙලා යනවා. අඩු වෙලා යනවා. එහෙනම් මෙතන ඔය නම් දෙකම මතක තියාගන්න. මාධ්‍යයක් තුල සංඥාවක් දිගුදුරක් ගමන් කිරීමේදී ඒවායේ ශක්තිය ක්‍රමයෙන් හීන වීමට භාජනය වීම වැහැරීම ලෙස හැදින්නේ. සංඥා දිගුදුරක් ගමන් කිරීමේදී ඒවායේ ශක්තිය ක්‍රමයෙන් හීන වීමට භාජනය වීම. ඔන්න මතක තියාගන්න ඕනි කරුණ. සංඥාවක් දිගුදුරක් ගමන් කරද්දී ඒවායේ ශක්තිය ක්‍රමයෙන් හීන වීමට භාජනය වීම. සංඥාවක ශක්තිය එහි විස්තාරයට සහසම්බන්ධිත බැවින් විස්තාරය තරංගයේ උස. දැන් මේකෙදි කියනවා සංඥාවක පුතේ ශක්තිය විස්තාරයත් එක්ක සහසම්බන්ධිතයිලු. ඔව් ඉතින් දැන් විස්තාරය වැඩි කියන්නේ මේ විදිහට සංඥාවේ ශක්තිය වැඩි කියන එකනේ. වෝල්ටේජ් එක වැඩි කියන එකනේ. එතකොට මම ඕක පැහැදිලි කරානේ පුතේ. ෆ්‍රීකවන්සි එක වැඩි කියන්නේ විස්තාරය වැඩි කියන්නේ අර A4 කොලයක් පොඩි කරලා ඈතට යවන්න පුළුවන් වෙච්ච කාරණාවනේ. ඒ ඈතට ගියත් මේක මෙහෙම ටිකක් දුර යද්දි ඩිංග ඩිංග පහළට වැටිලා මේක බිඳුවට එනවනේ පුතේ. එතකොට දැන් මේකෙදි කියනවා ඒ සංඥාවක තියෙන ශක්තිය එහි විස්තාරයත් එක්ක සහසම්බන්ධිතයිලු. සංඥාවක තියෙන ශක්තිය. එහෙනම් ඔන්න දැන් අපි විස්තාරය කියන එක දන්නවනේ. නේද? දැන් අපි කලින් ඕක කිව්වනම් විස්තාරය ඒ මොකද්ද? ඇම්ප්ලිටියුඩ් විස්තාරය තරංගයක උස. දැන් අපි දන්නා උස අඩු වෙනවා කියන්නේ ශක්තිය අඩු වීගෙන ගියා. දැන් මේ උස අඩු වුණානේ. උසක් නැහැනේ. තරංගයේ උසක්වත් මොකවත් නැහැ. එහෙනම් අන්න දැන් සංඥාවේ ශක්තිය විස්තාරයත් එක්ක සම්බන්ධ වෙලා දැන් විස්තාරය බිඳුවයි. විස්තාරයක් නැහැ. එහෙනම් ශක්තියක් නැහැ. එහෙනම් ඒ තරංගය දැන් හායනය වෙලා නැත්තම් වැහැරිලා. අන්න ඒ නිසා තමයි මේව හරියට තේරුම් ගන්න. සංඥාවක ශක්තිය එහි විස්තාරයට සහ සම්බන්ධිත බැවින් වැහැරීම විස්තාරයේ ක්‍රමික හීන වීම ලෙස භෞතිකව නිරූපණය වේ. එහෙනම් වැහැරීම විස්තාරයේ ක්‍රමික හීන වීම ලෙස භෞතිකව නිරූපණය කරනවා. මෙන්න බලන්නකො විස්තාරය ක්‍රමිකව කියන්නේ පුතේ ක්‍රමයෙන් විස්තාරය ක්‍රමයෙන් මොනවා වෙනවද? හීන වෙලා ඔන්න විස්තාරය දැන් බිඳුවටම ඇවිල්ලා. එහෙනම් විස්තාරය ක්‍රමිකව හීන වීම මෙන්න භෞතිකව අපි නිර්මාණය කරලා තියෙනවා. දැන් බලන්න ඩිජිටල් සිග්නල් එක. මේ ඩිජිටල් සිග්නල් එක ශක්තිමත්ව කොටුවට ගියා. හැබැයි ටික ටික කොඩුවේ හැඩෙත් නැතුව මෙහෙම අඩු ක්‍රමිකව එහි උස අඩු වෙලා ගිහින් තියෙනවා. ඇනලොග් සිග්නල් එක බලන්න. ඇනලොග් සිග්නල් එකත් මුලින් හරි ශක්තිමත්ව තිබිලා තියෙනවා. හැබැයි පස්සේ පොඩ්ඩ මෙහෙම අඩු වෙලා ඕම් විස්තාරයක් නැති මට්ටමටම ආවා. එහෙනම් පුතේ වැහැරීම කියන්නේ විස්තාරයේ ක්‍රමික හීන වීම ලෙස අපි භෞතිකව නිරූපණය කිරීම. එහෙනම් මෙන්න දැන් අපි ආක්‍රමිකව භෞතිකව හීන වෙන විදිහ නිර්මාණය කරා. එහෙනම් මොකද්ද මේකට කියන්නේ? වැහැරීම, හායනය. ඕකනේ වෙන්නේ දැන් රේඩියෝ එකක් අහනකොට අපි දැන් ඔය ප්‍රධාන නගරෙ ඉඳලා නේද අපි නගරෙක ඉඳලා ගමනක් යනකොට ඔන්න ටියුන් කරගන්නවා රේඩියෝ එක හොඳට ඇහෙනවා. දැන් ඔන්න සින්දු කියලා නට යනවා දැන් දුර ගමනක්. යනකොට මොකද වෙන්නේ? එකපාරට ඇහෙන්නේ නැහැ ශබ්දේ ഘോഷාවල් එනවා නේද? විවිධාකාර දේවල් සිද්ධ වෙනවා. එතකොට ඉතින් මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ. ආයෙත් සමහර වෙලාවට ටික දුරක් යනකොට පුතේ ආයෙ වෙනත් ටවර් එකකින් අපිට මේ විදිහට ශක්තිමත් සංඥාවක් ලැබෙන්න පුළුවන්. මොකද අපිට ටවර් දෙක තුනකින් අපි ආවරණය කරනවනේ රේඩියෝ සිග්නල් එහෙම. එහෙම නැත්නම් සමහරවිට කන්දක් නිසා ආවරණය වෙලා පුතේ. මොකද ඔය නියම නොවන මාධ්‍යයන් වලට පුතේ බලපෑම් එල්ල වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඔය කඳුනේ. කදු ඒ වගේම ඔය ශීතකරණ ඔය සමහර විද්‍යුත් උපකරණ හරහත් යන්නේ නැහැ ගමන් කරන්නේ. ඒතර ඔය ලොකු කන්දක් හරහාම දැන් සිග්නල් එකක් අපි ගමන් කරනකොට දැන් මෙන්න මේ විදිහට අපි ඇඳුම් දැන් මේක සාමාන්‍යයෙන් මේ ටවර් එකක්නේ රේඩියෝ ටවර් එකක්නේ.
මේ රේඩියෝ ටවර් එකකින් සිග්නල් එකක් මෙහෙම යවනකොට මෙහෙම කන්දා. එතකොට මේ කන්ද හරහා මේක හිල් කරගෙන යන්නේ නැහැ. ඒතර ගොඩාක් අඩුවෙන් ලැබෙන්නේ. ගොඩාක් පොඩි සිග්නල් එකක් තා මෙන්න මෙහෙම ගිහිල්ලා හැප්පිලා වගේ හොම ගිහිල්ලා යන්නේ පොඩි එකක්. ඒ නිසා තමයි පුතේ මේ ටවර් එකක් ගොඩක් වෙලාවට ගහනකොට ප්‍රදේශයේ තියෙන උසම ටවර් එකේ හයි කරන්නේ. ප්‍රදේශයේ තියෙන උසම තැන දැන් අපි දැන් ගත්තොත් එහෙම දැන් මෙහෙම කදු බෑවුම් ඔහොම තියෙනවනේ මේ. ඕන් ඔහොම. ඒතකොට ටවර් එකක් අපිට හදන්න කියන්නේ ටවර් එකක් නිර්මාණය කරන සුදුසුම තැන තමයි මෙන්න මේ වගේ තැන. ඉතින් ඒගොල්ලෝ කොහොම හරි පාරක් හදා ගන්නවා මේවට හදාගෙන ඉතින් ගොඩාක් වෙලාවට මෙහෙම ටවර් එකක් හයි කරොත් අන්න ඒ ටවර් එක විසින් මෙහෙම මේ ආවරණය කරන්න පුළුවන් දැන් ප්‍රදේශ වැඩිනේ පුතේ. දැන් අපි ඕක මේ වගේ තැනක හැදුවොත් මේ කන්ද නිසා බලපෑමක් එල්ල වෙනවා. අනිත් එක තමයි මේ වගේ ටවර්ස් දැන් අපි ඔය යම් භූමියක් ගත්තට පස්සේ හරියද යම් භූමියක් ගත්තාම දැන් මේ වගේ අපි භූමියක් ගත්තාම පුතේ මේ ටවර්ස් හයි කරන්නේ කොහොමද දන්නවද? මෙන්න මේ ජියෝග්‍රැෆිකල් ඒරියා එකක් තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ. මේක තමයි මේ ජියෝග්‍රැෆිකල් ඒරියා එක. මේ විදිහට. මේ වගේ ඒවා අපි දැන් ගමු තව එකක්. මෙන්න මේ විදිහට පුතේ දැන් මේ අපේ භූමිය ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ මේ තියෙන්නේ. එතකොට මේ වගේ පොලිගන් ආකාරයට තමයි පුතේ මේ හදන්නේ. අපේ ලෑන්ඩ්ස්කේප් එක හැදෙන්නේ මේ විදිහට. හරි. ඉතින් ඔන්න ඔය විදිහට මේ එතකොට දැන් මේම හදලා ඕක මැද තමයි ටවර් එක හයි කරන්නේ. මෙන්න මෙතන. يعني කන්ද හරි මොකක් හරි භූමියේ එන විදිහ අනුව ජෙස් වෙන්න පුළුවන් දැන්. මෙතනට ඔය කලාපය ආවේ නැත්තම් නේද? ඒක හරි මැදෙන්නේ මෙතන කියලා හිතන්නකෝ. ඉතින් මෙතන ගහන්න බෑනේ ප්‍රායෝගික නෑනේ. චුට්ටක් ජෙස් කරනවා. මොකද එහෙම නැත්තම් මේවා හදන්න බෑ. මේ ඊගාව ටවර් එක. මේ ඊගාව ටවර් එක. එතකොට මේ ටවර් එක මෙන්න මේ වටේ ආවරණය අල්ලනවනේ. එතකොට මේ ටවර් එක මේ ආවරණය අල්ලනවා. මේ ටවර් එක මේ ආවරණය අල්ලනවා. දැන් මෙතන මොකෙක් හරි ගෙයක් තිබ්බොත් එහෙම කාගේ හරි පුතේ එයාට මේ තුන් දෙනාගෙම සිග්නල් එන්න පුළුවන්. අනේකද අපි ජියෝග්‍රැෆිකලි ඔය ටවර් එකක් හදන විදිහ පුතේ සාමාන්‍යයෙන්. ඉතින් ඒවා හරියටම බලන්න බෑ. මොකද ඉතින් සමහරවිට මෙතෙන්ට එනකොට මෙතන තිබ්බොත් මේ වැව මැද ගහන්න. එතකොට ඉතින් වැවේ මොකක් හරි මේද කන්දක් වගේ ලත්තනක් බලලා උසතනක් බලලා ඒතර අපිට පොඩ්ඩක් ජෙස් කරන්න පුළුවන්. මේ හරිය වුණා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ ටවර් එකකට සිග්නල් දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් කලාපේ ආවරණයක් තියෙනවා පුතේ. එතකොට ඉතින් මොකද දැන් මේවා ශක්තිය වැඩි කරන්න පුළුවන්. දැන් මේ ටවර් එකකින් අපි නිකුත් කරන සංඥාවේ ශක්තිය වැඩි කරන්න පුළුවන්. වැඩි කරලා ගොඩාක් ලොකු දුරකට උනත් මේක යවන්න පුළුවන්. හැබැයි ඒව නීති විරෝධී. කියන පුතේ සංඥාවක් සාමාන්‍යයෙන් අපේ ස්වභාව ධර්මයා ඉන්නවනේ. එතකොට ඒ ස්වභාව ධර්මයා සමනල්ලු, කෘමීන්, කුරුල්ලු මේගොල්ලන්ට තියෙන හරිය සියුම් කන්නේ. ඒතර ශරීර හරිය සියුම්නේ සමනලෙක් එහෙම පුතේ නිකන් ඇගිල්ලෙන් ඇල්ලුවත් ඒ සමනලෙක් මැරෙන්න සයිස් එකනේ. ඒ තරම් හරිය සංවේදීනේ ඒගොල්ලෝ. එතකොට මේ දුරකථන sannivedana කුළුණු වලින් නිකුත් කරන සංඥාවල ෆ්‍රීකවන්සි එක වැඩි කරොත් එහෙම අපි දිගු දුරකට යවන්න ඕනි කියලා පුතේ ඒකේ බලපෑම අර මම කියන සත්තුන්ට දැනෙනවා. පැහැදිලිද? ඒ බලපෑම අර සත්තුන්ට දැනිලා ඒක අපේ අර ස්වභාවික පරිසරයට අපි කරන අපරාධයක් වෙනවා. එතකොට මේ දුරකථන සමාගම් වලට ප්‍රමිතීන් දීලා තියෙනවා පුතේ ඒවා චෙක් කරනවා. රජයේ විසින් ඒවා චෙක් කරනවා. ප්‍රමිතීන් දීලා තියෙනවා. ඒගොල්ලන්ට පවත්වාගත යුතු ෆ්‍රීකවන්සි එකේ සීමාව. එතකොට මේ සීමාවේ හදලා තියෙන්නේ පුතේ අපේ මේ ස්වභාවික පරිසරය තුළ ජීවත් වෙන සත්ව කොට්ටාස ගහකොළ මේ සියලුම දෙනාටම දරාගත හැකි සීමාව. මොකද මිනිස්සුන්ට උනත් හොඳ නෑ පුතේ. පිළිකා දානවා. මොකද සංඥාවක් නෙමේ ඇගහරහා යන්නේ. ඒවා අපේ මේ තියෙන මේ අපි හැදිලා තියෙන්නෙත් පුතේ නේද? ලේයස් ඇටමස්නහර වලින්නේ. ඒතර අපේ තියෙන අර චූටි ඇහැට පේන්නේ නැති සෛලවලටත් ඒ සංඥාවේ ප්‍රබලතාවය දැනෙනවා. ඒ නිසා අපිට පිළිකා ඇති වෙන්න පුළුවන්. සත්තු මැරෙනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. එහෙම වෙච්ච දේවල් තියෙනවා අපේ ලෝකයේ පුලා ඕනෑතරම් උදාහරණ තියෙනවා. එහෙම දුරකථන සමාගම් හැමෝටම සිග්නල් දෙන්න ඕනේ නිසා ෆ්‍රීකවන්සි එක වැඩි කරලා එහෙම කරපු දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් මේවා ඕනි තරම් තියෙනවා වෙලා නැතුව නෙවෙයි. ඒ නිසා අපිට මේ කතා කරනකොට ඔය දැන් වැහැරීම කියන එක ඇති වෙන්න ප්‍රධාන හේතුවක් ඒක. මොකද දැන් ඒගොල්ලන්ට මේක ලොකුවට පවර්ෆුල් කරන්න බෑ. ඒතකොට ඒගොල්ලන්ට පුළුවන් ප්‍රමාණයට දෙනකොට පුතේ මේ කලාපයට වගේ වෙද්දී වැහැරීම ඇති වෙලා. සමහර වෙලාවට දැන් මෙතනින් පස්සේ ආයේ මේ හරියෙන් කලාපයක් ඇති වෙනවනේ.
දැන් මේ කලාපයේ පුතේ කැලෑවක්. ඒ කියන්නේ ජනගහනයක් නැහැ. හිතන්නකෝ එහෙම. මේ රක්ෂිත. එතකොට මේ හරියට කවුරු හරි ආවොත් සිග්නල් නැති වෙන්නේ ඒකයි. ඉතින් රක්ෂිතයක් නේ. ඕක මැද ටවර් ගහන්න මිනිස්සුන්ට වැඩක් නැහැනේ. තේරුමක් නැහැනේ ළමයි. නේද? එතකොට එහෙමයි කියලා දැන් මෙයාට මේ ටවර් එකේ ෆ්‍රීකවන්සි වැඩි කරන්න බෑ. වැඩි කළා මේ පැත්තට වෙනා හරවන්න පුළුවන්. මේ පැත්ත නැති කළා. මේ පැත්තට මේ ආවරණය වෙනවනේ කියලා. එහෙම බෑ. ඒක මේ රක්ෂිතයක් කියන්නේ අනිවාර්යෙන් මේ පැත්තේ සත්ත්ව ජීවත් වෙනවනේ. එතකොට සමහර ආයි මේ පැත්තෙන් නගරබද. නගරබද නම් ආයි මේ හරියෙන් ටවර් එකක් ගහන්න පුළුවන්. ඔය මේ මැප් එක හොයාගත්තා නම් මේ මැප් එක තියෙනවා. ලංකාවේ වුණත් මේ මැප් එක ගත්තා නම් අපිට බලා ගන්න පුළුවන් ටවර් එකක් එහෙම නමයි මේ අපිට හිතන තැන් වලින් ගහන්න බෑ. ඒ ටවර් එක හයි කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒ තැනම තමයි ටවර් එක හයි කරන්නේ. එතකොට මෙතනින් ආයි පුළුවන් එයාට මේ කලාපෙට දෙන්න මේ. එතකොට මෙයා මේ කලාපෙට දුන්නාම මේ කලාප දෙකටම සිග්නල් නැහැ පුතේ. එහෙම මේ ලංකාවේ ඕනි තරම් තැන් නැද්ද සිග්නල් නැති? තියෙනවා පුතේ. ඕනි තරම් ලංකාවේ උදාහරණ තියෙනවා. සිග්නල් නැහැ. ඉතින් සමහර වෙලාවට සමහරු ඉතින් එතකොට දැන් මේවා සිග්නල් දෙන්න පුළුවන්. දැන් මෙතන ටූරිස්ට්ලා එනවා නම් මිනිස්සු ජනාකීර්ණ පරිසරයක් නම් හැම වෙලේම මිනිස්සු එනවා නම් ඒගොල්ලන්ට පුළුවන් පොඩි ටවර් එකක් ළමයි. පොඩි ටවර් එකක් හරි හයි කරලා මේ කලාපයක් ආවරණය කරලා දෙන්න. එහෙමනම් එහෙම කරලා දෙන්න ඕනි තරම් දුරකථන සමාගම්. ඉතින් කොහොම කරත් පුතේ මෙතනදී අර හායනය වීම වළක්වන්න බෑ. ඒගොල්ලන්ට මේ හරියද දැන් මේ කැලේ ඇතුළට යනකම් හොඳට සිග්නල් තිබ්බා. ඕන් කැලේ මැද හරියටදී සිග්නල් නැහැ කියන්නේ ඒක. ඒ නිසා මොකද ලංකාව මේ විදිහට බෙදුවට පස්සේ පුතේ මේ පොලිගනල් විදිහට මේ හැම කොටුවක් අස්සෙම මේ විදිහට ටවර් එකක් දාන්න බෑ. හරිද? ටවර් එකක් දාන්න බෑ. ඔය හැම එකටම ටවර් වෙන්නේ නැහැ. ඉතින් ජනාකීර්ණ වෙන්න ඕනි. මිනිසු භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕනි. හරි. පැහැදිලි ඇතිනේ පුතාලට. එහෙනම් මම මේ නිකන් ඔය අමතර දැනුමක් දුන්නේ. අමතර කරුණු කිහිපයක් මම මේ කියලා දුන්නේ. ඉතින් මම තව චූටි කාරණා කිහිපයක් තියෙනවා මේවත් එක කියලා දෙන්න ඕනි. Taman දැනගත යුතු. මම ඒවත් පැහැදිලි කරලා දෙන්නම්. අපි අනික් කොටසට දැන් යන්. හරි. එතකොට දැන් මේ ගොඩාක් දේවල් වල මම දැන් කියලා දුන්නා. හරි. අපි නැවතත් වැහැරීම කියන කොටසට එමු එහෙනම්. ඉතින් වැහැරීම විස්තරයේ ක්‍රමිකව හීනවීම ලෙස භෞතිකව නිරූපණය වේ. විස්තරය යම්කිසි අගයකට වඩා අඩු විට අදාළ සංඥාව ඵල රහිත වේ. මෙහිදීද බිඳුවෙන් එක වෙන් කර හඳුනා ගැනීමට නොහැකි වනු ඇත. දැන් මෙහෙම වුණාමත් පුතේ බිඳුව එක වෙන් කර ගන්න බෑ. එහෙනම් අපිට සංඥාව නැවත යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ නේ. බිඳුව එක කොහොම හරි යථා තත්ත්වයට ගන්න පුළුවන්කම දෙන්න ඕනේ. එහෙම බැහැලු. එහෙනම් මෙහිදීද බිඳුව එකෙන් වෙන් කර හඳුනා ගැනීමට නොහැකි වනු ඇත. අන්න ඒක අවාසියක් විදිහට මතක තියාගන්න. දැන් අපිට ඒක මතක තියාගන්න පුළුවන්. වැහැරීම හායනය කියන කොටසේදී සංඥාවක් ඒ කියන්නේ බිඳුව එක වෙන් කර හඳුනා ගන්න බෑ ඒ අවස්ථාවේදී. මොකද විකෘති වුණාම විකෘති වුණාමයි. ආයේ විකෘතිය වෙනස් කරන්න මොකවත් කරන්න අපිට බෑ. හරි. එහෙනම් දැන් ඔන්න දරුවන්ට පැහැදිලි ඇති කියලා මම හිතනවා මේ සංඥාවක් නේද ශක්ති මට්ටම ක්‍රමයෙන් ක්‍රමිකව හීන වී යාම අපි ඒකට කියනවා විස්තරයේ ක්‍රමිකව අඩු වෙලා යනවා කියලා. ඉතින් ඔන්න වැහැරීම කියලා අපි ඒකට කියනවා. ඉතින් මේ තියෙන්නේ ඒ වැහැරීම ඇති වෙන්න පුළුවන් තවත් එක අවස්ථාවක්. බලන්නකෝ. ට්‍රාන්ස්මීටර් රිසීවර් නේද? එතකොට දැන් මේක ට්‍රාන්ස්මීට් කරනවා මෙන්න රිසීවර් ලබා ගන්න කෙනා මේ තියෙන්නේ පුතේ මේ බෙර වගේ නිකන් ඔය දැකලා ඇතිනේ පුතාලා. හරි. ඒ සංඥාවල් ඒවෙන් තමයි දැන් මේ ලබා ගන්න. මේ බෙරේ වගේ එකකින් තමයි සංඥාව අල්ලන්නේ. දැන් මේ තියෙන්නේ ෆේස් ටු ෆේස් නේද? ෆේස් ටු ෆේස් එකක් අපි ඔකට කියනවා මේ මොනවාද? ඒ කියන්නේ දැන් ඔය සංඥාවක් මේ විදිහට අල්ලලා නැවත ශක්තිමත් සංඥාවක් බවට පත් කරලා යවනවා. අපි ඉස්සරහට මේව කතා කරනවා. අපි ඔකට කියනවා රිපීටර්ස් කියලා. රයිට්? රිපීටර්ස් කියලා කියනවා. දැන් මෙතන මේ කතා කරන්නේ එහෙම එකක් නෙවෙයි. දැන් ෆේස් ටු ෆේස් ටවර් දෙකක් තියෙනවා. මේ ටවර් එකෙන් යවන සිග්නල් එක මේ ටවර් එකෙන් අල්ල ගන්නවා. නමුත් මොකද වෙන්නේ පුතේ? මේ ඇටෙනුටේෂන් ඔෆ් ද සිග්නල් කියලා කියන්නේ මේක ඇති වෙන්නේ මේ වැහැරීම මෙන්න වැහි වලාකුලක් වතුර වැටෙනවා පුතේ. එතකොට සිග්නල් එකක් අර ඍජුවම හරි නිශ්චිතව ගමන් කරනවනේ බාධාවක් නැතුව. දැන් එක වැහි බිඳුවක් නම් වැටෙන්නේ කුරුල්ලෙක් නම් ඕක හරහා ගියේ ගැටලුවක් නැහැ ටක් ගාලා මේවා එකතු වෙනවනේ. එකතු වුණා එතන ටක් ගාලා ෆික්ස් වුණා. දැන් එක වතුර බිඳුවක් වැටිලා ආයි ෆික්ස් වෙනකොට තව වතුර බිඳුවක් නේ. වතුර බිඳුව වැටෙන විදිහ දන්නවනේ. ඒ වගේ එක ළඟ ගොඩාක් වැටිගෙන යද්දි පුතේ අර කැඩෙන සංඥාවලට නැවත සම්බන්ධ වෙන්න බෑ. දැන් අපි හිතයි එතකොට පේන්නේ නැහැ නේ. ඇහැට පේන්නේ නැති වුණාට. හරි ඇහැට පේන්නේ නැතුණාට දැන් ආලෝකයේ වුණත් පුතේ නේද? ආලෝකයේ මෙහෙම යවනවා අත තිබ්බහම වැහෙනවනේ. නේද? ඒතර මේක ටක් ගාලා මෙහෙම යනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ හරිම වේගෙන් ගමන් කරනවා නම් ඒක කැඩෙන්නේ නැතුව යයි. එක ළඟ මේක වෙනකොට ආලෝකයේ වේවා විදුලියේ වේවා නේද? ඕනෙම දෙයකට මේ බාධාව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඇටෙනුටේෂන් වැහැරීම කියන කාරණාව සංඥාවක් දුරදිග ගමන් කරද්දී කොහොමත් අඩුයි. නමුත් ඒකට බාධාවක් ඇති වෙන්න පුළුවන් මේ වගේ වැස්සෙනුත් බාධාවක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙතන කොහොමත් ඔයාලට පේනවාද පුතේ මේ ට්‍රාන්ස්මිෂන් කියන එකේදී මෙතන හරි ශක්තිමත් නේ. සංඥාව හරිම ශක්තිමත් ඉදිරිය යනවා මේ. ඒතර අපි කියන ඇම්ප්ලිටියුඩ් විස්තරය හොඳයි. ඕම් ක්‍රමිකව විස්තරය අඩු වෙනවා මේ.
අඩු වෙනවා විතරක් නෙවෙයි ඒ ඇස්සේ වැස්සෙනුත් බාධාවක් ඇති වෙනවා. ඉතින් හිතලා බලන්නකෝ. ඉතින් මේ සාමාන්‍ය ජීවිතේ අපිට ඕනි තරම් වෙන්න පුළුවන් දේවල්. ඉතින් ඒවා තේරුම් අරගෙන අපි ජීවත් වෙන්න ඕනේ. හරි. අවසාන කාරණාව සම්ප්‍රේෂණ බාධා ඇති වෙන්න අවසානම කාරණාව විකෘති වීම ඩිස්ටෝරේෂන්. මේ විකෘති වෙනවා කියන එක මෙන්න මෙහිම මං ඉස්සෙල්ලා කියා දෙන්න කලින් පෙන්නන්නම්. මෙන්න මේ වගේ එකක් ඔය. දැන් අපි ඩිජිටල් සිග්නල් එකක් ගත්තොත් පුතේ මේ තියෙන ඩිජිටල් සිග්නල් එකක් නේ. සාමාන්‍ය විදිහට මෙහෙම ලස්සනට ඔහොම එනවා. රයිට්. එතකොට ඇනලොග් සිග්නල් එක නම් මෙහෙම ලස්සනට ඔහොම එනවා. විකෘති වෙනවා කියලා කියන්නේ මේ ඩිජිටල් සිග්නල් එක හරිද? මෙහෙම තිබ්බ ඩිජිටල් සිග්නල් එක ඔහොම ගිහින් මේ මෙහෙම මේ විකෘති වෙනවා. අර කොටුවට හරි ලස්සනට ගියාට දැන් විකෘති වෙලා. පැහැදිලිද? දැන් ඔය විකෘතියට ඩිස්ටෝරේෂන් එකට මේකත් බලපානවා. මේ වගේ වැසි සහිත අවස්ථාවල් පවා ඔය විකෘතියට බලපානවා. හැබැයි ඩිජිටල් සිග්නල් එක ඔහොම වෙන්නේ නැහැ. මොකද ඩිජිටල් සිග්නල් වලට වැස්ස වැටෙන්නේ නැහැනේ. ඇනලොග් එකට ඔය කතාව වෙනවා උති. මෙහෙම ඇනලොග් සිග්නල් එකත් ඔහොම ලස්සනට ගිහිල්ලා මේ කැඩිලා ඔහොම පොඩි විකෘතියක් තියෙනව නේද එතන? ලස්සනට මේක යන්න ඕනේ දැන් ෆ්‍රීකවන්සි එක ඇම්ප්ලිටියුඩ් පේස් මේ ඔක්කොම ගලපලා මේක ලස්සනට යන්න ඕනේ සංඥාවක ලක්ෂණ අපි ඉගෙන ගත්තනේ. හැබැයි මේ ලක්ෂණ ටික දැන් නැහැ නේද? නිකන් අමුතුයි හැඩේක් නිකන් අර කැඩිලා පොඩි වෙලා ගියා වගේ අවස්ථාවක් නේ. පුතේ ඔන්න ඕකට තමයි අපි විකෘතිය කියන්නේ. විකෘති වෙලා. ඇත්තනේ මේක විකෘති වෙලා. තියෙන්න ඕනි විදිහ නෙමෙයි මේ තියෙන්නේ. තියෙන්න ඕනි විදිහට වඩා සෑහෙන්න වෙනස්. සම්පූර්ණ විකෘතියක්. හරි. එහෙනම් දැන් අපි දන්නවා විකෘතිය කියන එක. දැන් අපි කියවලා බලමුකෝ. සංකීර්ණ සංඥාවක් මූලික සංඥාවෙහි සංඛ්‍යාතයේ ගුණිතයන් සහිත උපකොටස් විශාල සංඛ්‍යාවකින් සමන්විතය. සංකීර්ණ සංඥාවක් ගත්තාම ඇත්තටම මූලික සංඥාවේ සංඛ්‍යාතයේ ගුණිතයන් සහිත උපකොටස් ඇත්තටම විශාල ප්‍රමාණයකින් සමන්විත වෙනවා. එබැවින් සංකීර්ණ සංඥාවක් මාධ්‍යයක් ඔස්සේ සම්ප්‍රේෂණය වීමේදී මෙම උපකොටස් විවිධ ආකාරයෙන් බලපෑම් වලට ලක් වේ. මෙම උපකොටස් විවිධ සංඛ්‍යාතයන්ගෙන් යුක්ත බැවින් සම්ප්‍රේෂණ වේගයද ඒ අනුව වෙනස් වන අතර අවසානයේදී එම උපකොටස් එකතු වීමෙන් ලැබෙන ප්‍රතිඵලය ආරම්භක සංඥාවෙන් වෙනස් වනු ඇත. යවන ලද එකක් අසල්වැසි බිඳුව මතර තුනී වීමෙන් ලැබෙන සංඥාව වැරදි ලෙස කියවීමට ඉඩ ඇත. හරි. දැන් එතකොට දැන් මේ මෙතන මේ බිඳුව එක විදිහට ගියේවා මේ අහල පහලට තුනී වෙලා මේවා එක බිඳුව වෙන්න මෙතනත් ඉඩ අවස්ථාවක් තියෙනවලු. මෙතනත් එක බිඳුව වීමට අවස්ථාවක් තියෙනවා. එතකොට මේ තමයි විකෘති වීම. එතකොට මෙතන පැහැදිලි කිරීමදී කරනවා මේ උපකොටස් විවිධ සංඛ්‍යාතයන්ගෙන් යුක්ත බැවි. මොකද මේ දැන් මේක අපි එළියට කැඩුවොත් පුතේ මේ යම් සිග්නල් එකක් එළියට කැඩුවොත් මේක ඇතුළෙත් මේ විදිහට උපකොටස් තියෙනවා. මේ විදිහට මේක ඇතුළෙත් විවිධ උපකොටස් තියෙනවා යන සංඛ්‍යාතයක. එතකොට අන්නේ උපකොටස් විවිධ ආකාරයේ බලපෑම් වලට ලක් වෙනවා. එතකොට මෙම උපකොටස් විවිධ සංඛ්‍යාතයන්ගෙන් යුක්ත බැවින් සම්ප්‍රේෂණයේ වේගයද යනුව වෙනස් වෙනවා. වේගයටත් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. වෙනස් වන අතර අවසානයේදී මේ උපකොටස් එකතු වීමෙන් දැන් මෙහෙම වෙන වෙනම ගිය උපකොටස් එකතු වෙනවනේ. එකතු වෙනකොට දැන් මෙතන මේ ඔක වෙන්නේ මෙහෙමයි. බලන්න එකතු වෙනකොට. දැන් අපි සංඥාවක් ඉවර කරොත් එකෙන් මෙහෙම එකෙන් ඉවර කරොත් එහෙම ඊගාව එක පටන් ගන්නෙත් එකෙන් කියලා හිතන්නකෝ. දැන් මේ දෙක එකතු වෙනකොට පුතේ මෙතෙන්ට බලපෑමක් ඇති වෙලා. සංඥාව විකෘති වෙලා. එතකොට දැන් අර එක සංඥාවක් එකතු වෙද්දී 1 කියලා යන්න ඕනේ තැන ආයි විකෘතියක් වෙලා එතන බිඳුව වෙලා. දැන් 1 බිඳුව යන්නේ. මෙතන එන්න ඕනේ හරිනම් මෙහෙම මේකත් එක්ක එකතු වෙන්න ඕනේ ආයි ඒ වගේම එකක්. මෙතන එකතුවක්. 1 කියලා. අර විකෘතිය නිසා මොකද වුනේ? දැන් එක ගිහිල්ලා බිඳුවට හේතු වෙලා. සංඥාව උපකොටස් නැවත එකතු වෙනවනේ. එහෙමනේ යන්නේ පුතේ එකපාර ඔක්කොම යනවා ඩොග් ගාලා නේද? කෑල්ල උපකොටස් ගණනාවක් සහිතව ගමන් කරලා තමයි එකට හැදිලා ටික ටික ක්‍රමෙන් අපිට මේක ලැබෙන්නේ. එතකොට එහෙම ලැබෙනකොට විකෘති වීම නිසා මේ උපකොටස් එකතු වුනහම අපිට සම්පූර්ණ සංඥාව වෙනස් වෙන්න පුළුවන්ලු. එන එකතු වීමෙන් ලැබෙන ප්‍රතිඵලය ආරම්භක සංඥාවෙන් වෙනස් වෙන්න පුළුවන්. යවන ලද එකක් අසල්ලෙසි බිඳුව මතර තුනී වීමෙන් ලැබෙන සංඥාව වැරදි ලෙස කියවීමට ඉඩ තියෙනවා. ඕනි තරම් ඉතින් වැරදි ලෙස කියවන. මොකද කියවන එක්කෙනා දන්නේ නැහනේ එව්වේ මොකද්ද කියලා. දැන් මේවා හැම වෙන්නේ නැතුව පරීක්ෂා කිරීමේ ක්‍රම තියෙනවා. අපි කතා කරමු 2022 විභාගෙදිත් මේකින් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් එහෙම සංඥාවක් වෙනස් වෙන්නේ කොහොමද? එහෙම හොයන්නේ කොහොමද? එව්වේ එක ඒ විදිහටම ආවද? බිඳුව නම් එව්වේ බිඳුව ඒ විදිහටම ආවද? ඒවා පරීක්ෂා කරන්න ක්‍රම තියෙනවා. නේද? පරීක්ෂා කිරීමේ ක්‍රමවේද තියෙනවා පුතේ. ඉතින් අපි ඒවා කතා කරලා බලමු දැන්. අපි ඊට කලින් පරීක්ෂාවකට යන්න කලින් අපි ඉගෙන ගන්න ඕනිනේ මොනවද එහෙම ඒ කියන්නේ පරීක්ෂාවක් කරන්නත් සිද්ධ වෙන බලපෑම්.
අපි බලපෑම් ටික දැන් ඉගෙන ගත්තානේ වැරදි ලෙස මේ සිද්ධ වෙන බලපෑම්. හරි. එතකොට මේ තියෙන්නේ ඔය විකෘති වීම සමහර. බලන්න. එතකොට දැන් මේතන ෆේස් ඇටියුරේෂන් සහ දැන් මෙතන දෙකක් තියෙනවා. දැන් මොකද විකෘති වීම පුතේ එන්න පුළුවන් විවිධ ආකාරයට. ෆ්‍රීකවන්සි ඒ කියන්නේ සංඛ්‍යාතයේ විකෘති වෙන්න පුළුවන්. තරංගයේ උස වෙනස් වෙනවා. උස විකෘති වෙනවා වෙන්න පුළුවන්. තරංගයේ හැඩය විකෘති වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ විකෘතියක් වර්ග තුනක් තියෙනවා. ඒ නිසා දැන් මම මෙතන මේ කතා කරන්නේ කලා විකෘතිය. හරිද? මේ හැඩය සංඥාවේ හැඩය යම් කාලයක් එක්ක මේ බලන්නකො. සිග්නල් එකේ වේව් එක පටන් අරගෙන විකෘති වීගෙන ගිය විදිහ. හරි. ඉතින් අන්තිමටම තියෙනවා සංරචක ගණනාවක් ඇති සංඥාවක්. සංරචක ගණනාවක් ඇති සංඥාවක් භෞතික මාධ්‍යයක් තුළින් යැවීමට නම් එම සංඥාවේ සංඛ්‍යාතය මාධ්‍යයේ කලාපවලට ගැලපිය යුතුය. සංඛ්‍යාතයේ කලාපවලට ගැලපෙන්නත් ඕනේ. කලාපවල ලොකුට තියෙනවා සංඛ්‍යාතය අඩුයි. එහෙම බෑ. මේ ළඟා කරගන්නේ මුර්ජනීය මගින්. මේ මුර්ජනීය කරලා තමයි අපි ඒවා හරියට මැච් කරන්නේ පුතේ කලාපවලට අනුව සංඛ්‍යාතය කොහොමද හදන්නේ? මේ කියන කාරණා ටික අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් දැන් මේ අද කතා කරලා මේ ඉවර කරේ මේ සාකච්ඡා කරේ සම්පූර්ණයෙන්ම එතකොට අපි සම්ප්‍රේෂණ මාධ්‍යයන්නේ අපි කතා කරේ ට්‍රාන්ස්මිෂන් මීඩියා. ඒතර ට්‍රාන්ස්මිෂන් මීඩියා දෙකයි. ගයිඩඩ් මීඩියා සහ අන්ගයිඩඩ් මීඩියා. ගයිඩඩ් මීඩියා අන්ගයිඩඩ් මීඩියා. ඒතර ගයිඩඩ් මීඩියා වල වර්ග තුන කතා කරා මොනවද? ට්විස්ටඩ් පෙයා, කෝක්ෂියල් කේබල්, ෆයිබර්. ඒතර අන්ගයිඩඩ් මීඩියා වර්ග තුන කතා කරා අපි රේඩියෝ සිග්නල්, ඊට පස්සේ ඉන්ෆ්‍රාරෙඩ් සිග්නල්, ඊට පස්සේ මයික්‍රෝවේව්. ඊගාවට අපි මේ කතා කරේ මේ යම්මන සිග්නල් එක මොකක් වුණත් මේ සිග්නල් එකකට එල්ල වෙන්න පුළුවන් බලපෑම්. අන්න එතනදී අපි කතා කරා දැන් මේ විකෘති වීම, හායනය නේද? එතකොට අපි ඔන්න ඔය විදිහට ഘോഷාවේ වර්ග ටික අන්න දැන් අපිට හොඳ අවබෝධයක් තියෙනවා. මේ හරි චූටි කොටසක් සාකච්ඡා කරේ පුතේ. පැයක් වගේ කාලයක් ඇතුළත අපි මේ කතා කරේ මේ පොඩි කොටසක්. එනිසා පුතාලා මේ කොටසින් ඉගෙන ගන්න ඕනේ කොටස් ටික තමයි මේ ට්‍රාන්ස්මිෂන් මීඩියා වල ගයිඩඩ් මීඩියා සහ අන්ගයිඩඩ් මීඩියා සහ ඒකට අදාළ උදාහරණ, වෙනස්කම්, කලාපය, හර්ට්ස් කියන්නේ මොනවාද, ඒවැ තියෙන දුර මොනවද, ඊට පස්සේ අවසානයේදී අපි ඉවර කරා සංඥාවකට ඇති වෙන්න පුළුවන් බලපෑම් මොනවද, ඒ බලපෑම් වර්ග මොනවද. අන්න ඔය සමස්ත අවබෝධය ඔන්න දැන් අපි දෙවන ඒකකයේ තුල සාකච්ඡා කරලා ඉවර කරා. එතකොට දැන් පුතේ අපි අපේ පාඩමේ 6 වෙනි පාඩමේ පළවෙනි කොටස ඉවර කරා. ඒ වගේම 6 වෙනි පාඩමේ දෙවන කොටසත් අවසන් කළා. එතකොට අපිට දැන් සම්බන්ධ වෙන්න තියෙන ඊගාවට මේ පාඩමේ පුතේ 3 වෙනි කොටසක් එක්ක. එතකොට මේ 1 2 කොටස් දෙකේදී අපි තාමත් ඉගෙන ගත්තේ sannivedanaya කියන්නේ මොකක්ද? sannivedanayට අවශ්‍ය ආකෘතියට අවශ්‍ය මූලික සංරචක මොනවද? සංඥාවක් කියන්නේ මොකක්ද? සංඥා වර්ග මොනවද? ඒ සංඥා ගමන් කරන මාධ්‍යයන් මොනවද? ඒ මාධ්‍යයන් වලට උදාහරණ මොනවද? ඒ මාධ්‍යයන් වලින් ගමන් කරන සංඥාවකට ඇති වෙන්න පුළුවන් බලපෑම් මොනවද? අන්න බලන්න හරි පැහැදිලි. දැන් මේ කොටස් ටික නැවත උනත් ඔබට පුතේ නරබලා මේ කොටස් ටික හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා 6.3 කොටසට යන්න කලින් මේ කොටසේ තවදුරටත් මොනවා හෝ අඩුපාඩු තියෙනවා නම් පුතාලා ඒවා නැවත නරබලා තේරුම් ගන්න. ඒ වගේම පුතේ මේ සෑම දෙයක්ම Google එක තුල, Wikipedia එක තුල සර්ච් කරලා අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කළා තවදුරටත් මොනවා හෝ මගහැරිච්ච කාරණා තියෙනවා නම් පුතාලා ඒවත් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවරලා ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න. මොකද නෙට්වර්කින් කියන්නේ හරි ලස්සන පාඩමක්. අපි හැමෝම ඉගෙන ගත යුතු පාඩමක්. මොකද අපි ඉදිරි අනාගතයේ මේ විදිහට අපි ජීවත් වෙන කට්ටිය අනාගතයේදී අපිට නෙට්වර්කින් නැතුවම බැරි දෙයක් වෙනවා. මේ වෙනකොටත් නෙට්වර්කින් කියන්නේ නැතුවම බැරි දෙයක්. හිතන්නකෝ. එක පැයකට sannivedanaya අපෙන් අයින් වුණොත් අපිට දැනෙන දේ. ඒ නිසා මේක අපි ඉගෙන ගත යුත්තේ යන්නේ නිසා. ඉතින් පුතේ එහෙමනම් ඔන්න හෝරාවකට අධික කාලයක් ඔන්න අපි දැන් මේ පාඩම සාකච්ඡා කරා. ඉතින් එහෙනම් මේ පාඩම දැන් අවසන් කරන්නයි අපි හදන්නේ. එහෙනම් ඉතින් ඊගාව ඒකකයෙන් අපි නැවත හමු වෙන තුරු පුතේ මේ කොටසෙන් සමුගන්නවා පුතාලගෙන්. එහෙනම් පුතාලා හැමෝටම ආයිබෝවන්.